ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වැල්ලවායේ පදිංචි ප්‍රභාත් පියදර්ශන මහතා දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය සියලු සත්වයන්ට බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมเรมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදා පරිත්තස්සනං චවෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිත්තස්සනං ච යටදොළවත්ත වාචිස්සරාරාමාධිපති අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ඔබේ විහාරස්ථානයට ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණියා වූ සදහැවර පින්වත්නි පන්සල මේකට කියන්නේ පන්සල නැත්නම් විහාරස්ථානය වසර 2600ක් තිස්සේ පන්සල මොකද කරලා තියෙන්නේ බෝධිය චෛත්‍ය ප්‍රතිමා වහන්සේ කියන සංකේත වස්තු තුන ආරක්ෂා කරගෙන අඛණ්ඩ පැවැත්මක් අරගෙන තිබෙනවා. ඔබේ විහාරස්ථානයේ එහෙම අඛණ්ඩ
ඉතිහාසයක් 2600ක නැතිව වෙන්න පුළුවන්. නමුත් තූපාරාමෙන් ආරම්භ වුණා වූ මහ විහාර පරම්පරාව අඛණ්ඩව ඇවිත් තිබෙනවා. කවුද පන්සල රැක්කේ? පන්සල ඇසුරු කරගෙන ඉන්න ආ වූ දායක පින්නසුන් තමයි සිව්පසෙන් උපස්ථාන කරලා අද දක්වා පන්සල රැකලා තියෙන්නේ. මොකටද පන්සල රැක්කේ? පන්සල රැක්කේ දාන ටිකක් පූජා කරලා ශ්‍රී මහා බෝධියට වැඳලා චෛත්‍යයට වැඳලා පින් සිදු කරගන්න විතරක්ද? ඒ ටික කරගන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඕන නැහැ. ධර්මයේ මොකවත් දැනගන්න ඕනේ නැහැ. බෝධියට වැඳලා එන්න පුළුවන්, චෛත්‍යයට වැඳලා එන්න පුළුවන්, බුද්ධ පූජාව තියන්න පුළුවන්. මොනවද මේ සංකේත වස්තු තුන ආශ්‍රයෙන් විහාරස්ථානයේ මෙතෙක් කල් රැකගෙන ඇවිදින් තිබෙන්නේ? පුරා 45 වසරක් නැත්නම් 30 වසර 35 සිට 80 දක්වා කාලයක් ජනතාවගේ යහපත සඳහා ශ්‍රී මුකෙන් දේශනා කළා වූ සද්ධර්ම සූත්‍ර දේශනා ආසන්න වශයෙන් 18000ක්. පන්සල තමයි පන්සල කියන්නේ පන්සලේ වැඩ වාසය කළා වූ පූජනීය මහා සංඝරත්නය තමයි පළමුව වනපොත් ක්‍රමයට හේවත් කටපාඩමින් රැකගෙන ආවේ. ಭಾರತයෙන් පසු ලංකාවෙත් මාතලේ අලුලෙන දක්වා ඉතිහාසයට අනතුරුව වනපොත් කිරීමේ තිබෙන්නා වූ අනතුරුදායක බවක් දැකලා විනාශ වීමට තියෙන ඉඩකඩක් තියෙන බවක් දැකලා අනතුරුව ග්‍රන්ථාරූඪ කරනවා. ග්‍රන්ථාරූඪ කිව්වහම අපි අද පාවිච්චි කරන්නා වූ කඩදාසි පොත් නෙවෙයි. ඒකට කියන්නේ තාල පුස්තක කියලා. මේ ප්‍රදේශයේ තලගහ තියෙනවා නම් ඒක දන්නවා. තලගහ ලොකු වෙන තාල වර්ගයේ ගසක් ඒකේ ගොබ ඉතා විශාලයි. මේක දිගෑරුණේ නැතුවම ඇතුළ කහ පාටයි. මේක අරගෙන ඉරට තම්බලා ඉරට අයින් කරලා මැදලා පාවිච්චි කරන්න පුළුවන් වසර 700ක් 1000ක් යනකල්වත් මොකුත් වෙන්නේ නැතුව තියෙනවා. කඩදාසියට වඩා හොඳයි. එතකොට මේ පූජනීය මහා සංඝ රත්නය පරපුරෙන් පරපුරට විහාරස්ථානයක් තුළ රැඳී සිටමින් අපට ප්‍රවේශම් කරලා දුන්නේ ත්‍රිපිටකේ නැත්නම් ධර්ම විනය. ඔන්න පන්සල කරපු දේ මම උක කියන්නයි මෙච්චර කතා කළේ. අර අනිත් ඔක්කම සංකේත වස්තු වුණාට බුදුන් වහන්සේ වදාළ සදහම් වෙනසෙන්න නොදී ප්‍රවේශම් කරලා දුන්නේ පන්සල. එහෙමත් නැත්නම් පූජනීය මහා සංඝ රත්නය. මොකටද රැකලා දුන්නේ? අන්න ඒක ඊගාවට හොයන්න ඕන. රැකලා දුන්නේ යටපත් වී විනාශ වී වලකිනෙක් අනේක වලක්කලා වර්තමානයේ උපදින මිනිස්සුන්ට ප්‍රයෝජනට ගන්න. වර්තමානයේ අද තවත් අවුරුදු 5000කට පස්සෙත් වර්තමානයේ බුදුවරයෙක් ලොවට එලි කරන සදහම් වෙනසී ගියොත් ඊළඟ බුදුවරයා එලි කරන තුරු ආය කාටවත් ඒක හොයාගන්න බෑ. මේ නිසා මේ බුදුවරයෙක් එලි කරන සදහම් ඒ යුගයට බුද්ධෝත්පාදය කියලා කතා කරනවා. ආරක්ෂා කොට ප්‍රවේශම් කරන වගකීම අප වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් හැමෝම කරන්න ඕන. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න අතර අනාගත පරපුරටත් මේක සුරක්ෂිත කරලා තියන්න ඕන. මෙන්න මේ සුරක්ෂිත කිරීමේ කාර්යභාරයේදී විහාරස්ථානය මේවා ප්‍රවේශම් කරලා කටපාඩම් කරලා දිරා ගන්න නොදී ආරක්ෂා කරලා දීලා තියෙනවා. ඒකට දායක පිරිස් සිව්පසෙන් උපස්ථාන කරලා පන්සල් රැකලා තියෙනවා. මගේ බලාපොරොත්තු හැටියට නම් තවත් අවුරුදු 5,00,000ක් හෝ 50,00,000ක් මේ පන්සල රැකෙන්න ඕනේ. පන්සල රැකෙනවා කියන එකේ තේරුම ගොඩනැගිලි රැකෙනවා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හෙළි කර වදාලා වූ සදහම් ඉදිරි අනාගත පරම්පරාවේ ප්‍රයෝජන සඳහා ලෝකයාගේ ප්‍රයෝජන සඳහා රැකෙන්න ඕන. මන්දයත් කෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා නම් අනාගත බුදුවරයෙක් පහළ වෙනවායි කියලා ඒක සඳහා අවුරුදු 1.18ක් යනවා. ගණන් කරලා බලන්න ගෙදර ගිහින් කොච්චරද කියලා මම ගණන් හදලා නැහැ. 1.18 ගණන් කරනකොට කීයක් යනවද කියලා කල්පනා කරන්න අවුරුදු එච්චර සංඛ්‍යාවක් යනවා. හින්දා ඒක හිතන්නවත් බැරි තරම් ඈත කාරණයක්. මේ වත්මන් සමාජය සකස් වෙලා තියෙන්නේ වත්මන් සමාජය සකස් වෙලා තිබෙන්නේ වෘත්තියක් මුල් කොටගත්ත ජීවිතයකට.
මව්පියන් වගේම විශේෂයෙන් දූ දරුවන් හැඩ ගැහෙන්නේ ජොබ් එකක් තියෙනවා නම් සියල්ල හරියනවා. වෘත්තීය දක්ෂයෙක් වීම තුළින් පුළුවන්කමක් තියෙන්නේ බඩගින්න නිවා ගන්න, විවාහ හදා ගන්න ආදී කාරණා ටිකක් විතරයි. එතකොට වෘත්තීය දක්ෂයෙක් වුණ පමණින් කෙනෙක් අධ්‍යාත්මිකය හඳුනන්නේ නැහැ. මිනිස්සුන්ට අධ්‍යාත්මිකය කියලා එකක් තියෙනවා. ඒක හසුරවන්න, පාලනය කරන්න, දමනය කරගන්න සදහම් කියලා දෙයක් අවශ්‍යයි. ඉතින් පුද්ගලයෙක් වෘත්තීය දක්ෂයෙක් වෙලා රැකියාවක් කළ පමණින් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ඔය සමහර අයගේ පටු ආකල්පයක් තියෙන සල්ලි තියෙනවා නම් මොනවද නැත්තේ කියලා. සල්ලි වලට ඉතින් වාහන, ගෙවල් දොරවල්, රැකියා, යවන විවාහ එහෙම කරගන්න පුළුවන් වෙයි. හැබැයි නිවන් ලබන්න බෑ. නිවන් අවබෝධ කරන්න බෑ. එහෙම නැත්නම් දුකක් නැතුව ජීවත් වෙන හැටි අවබෝධ කරගන්න සල්ලි වලට බෑ. ඒ නිසා සෑම මිනිස්සෙක්ම මිනිසෙක් වගේම ඒ මිනිසා ලබාගත් ජීවිතය තුළ විඳවන්න නැතුව ඉන්න තථාගතතුරු හෙළි කළා වදාලා වූ සදහම් කියන දේත් එකතු කරගන්න ඕන. මේ සදහම් කියන දේ අවශ්‍ය වෙන්නේ ජීවිතේ ඉතුරු කරගෙන ජීවිතෙන් දුක අයින් කරන්න. සදහම් කියන දේ නැත්නම් උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක්, ගිහියෙක්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. නමුත් ජීවිතේ දුක ඉතුරු වෙනවා. දුක කියන්නේ ජීවිතේ තියෙන දෙයක් නෙවෙයි. තමන් හදා ගන්න දෙයක්. ලෝකයේ දෙස බලන, ලෝකේ පරිහරණය කරන විදිහේ වරද නිසා තම තමන්ට ආවේනික දුකක් තමන් හදා ගන්නවා. අන්නේ දුක හදාගන්න එක වැඩි වෙන්න ජීවිතේ දුක් වැඩි වෙනවා. එහෙනම් හදාගන්න නැතුව ඉන්න හෝ හදාගත්ත ටික අයින් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උදව් වෙන්නේ. ඒ නිසා මේ නොදන්නාකම නිසා දුක් අගාධයක් බවට පත් වෙන්නා වූ ජීවිතෙන් හැකිතාක් දුක් අයින් කරගෙන ජීවත් වෙන්න තමයි තථාගතවරු ධර්මයක් දේශනා කළේ. බුදු සමය දුක්ඛාගමක් නෙවෙයි. බුදු සමය දුකක් නැතුව ජීවත් වෙන්න උගන්වන හැටි තිබෙන ආගමක්, නැත්නම් දර්ශනයක්. ඒ දර්ශනය පිළි නොගත්තොත් ස්ත්‍රී හෝ පුරුෂ, ගිහියෝ පැවිදි, නැත්නම් ලංකාවේ හෝ වෙනත් රටක මේ බුදු සමය සඳහන් ආර්ය සත්‍යයේ දුක්ඛය කියන එකට අනිවාර්යයෙන්ම හිමිකම් කියන්න වෙනවා අඩු වැඩි වශයෙන්. මේක පිළිබඳව අලුත් අයට මම වණ කියනකොට ත්‍රිපිටකයේ තියෙන ලස්සන සූත්‍රයක් කියනවා. සමහරට මේ ඉන්න අය මම මතුගමට අවුරුද්දක් ධර්ම දේශනා කරන්න ආව නගරශාලාවට. මේ අය යන්න බැරි වෙන්න ඇති ඈත නිසා සමහර විට. එහෙම නැත්නම් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා කරපු අහපු ටික දෙනෙක් ඉන්න පුළුවෙනි. ඒ ටික දෙනා ලබාගත් දහම් රසය නෙමේ අනිත් අයට ලබන්න සලස්සලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මම අර ධර්මයේ ශ්‍රවණය කළ අයට කියන දේශනාවකට වඩා අලුතෙන් ශ්‍රවණය කරන අයට කරන දේශනාවක් වශයෙන්, ආරම්භක පියවරක් වශයෙන්, තව ටිකක් එහාට බණ හොයන්න හිතෙන ආස හිතෙන බණක් වශයෙන් දේශනා කරන්න කැමතියි. ඔබ බොහොම ගෞරවයෙන් සලකන විසාකා මහෝපාසිකාව වට සූසැට බරණක් නෑ. එදා තෙතරෙද්දක් ඇඳගෙන වතුර වේරෙනවා. ඉසක යවලින් බුදුන් වහන්සේ හමු වෙන්න එනවා. මේ පැමිණීමම බුදුරජාණන් වහන්සේට මහා විශාල ගැටලුවක් නැත්තම් අමුත්තක්. එබැවින් ඇගෙන් විමසනවා මෙසේ පැමිණීමට හේතුව. මේ පරණ කතාවක් නෙවෙයි කියන්නේ, මේ ඔබේ කතාවයි කියන්නේ. අන්තිමට ඔබටයි ගලපන්නේ මම. ඈ කියනවා ඇයට හිටපු මිනිබිරියක් මියාම නිසා හටගත්තා වූ ශෝකයයි මේ තෙත ඇඳුම් වලින් සහ තෙත බරිත කෙස් වලින් ප්‍රකාශ කරන්න කියලා. එබඳු මිනිස්සෙකුට නැත්තම් කාන්තාවකට මුහුණ දෙන්න සිදුවෙන කාරණයක් මුල් කරගෙන තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනාව කුළු ගන්නවන්නේ. ඒකම යොදා ගන්නවා බණ ටික කියන්න. දෙවෙනි ප්‍රශ්නය. විසාකාවනි ඔබට දැන් එක්කෙනෙක් මිය ගිහින් මිනිබිරියෝ කීයක් හිටියම ඇද්ද කියලා ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. ගත්කටටම කියනවා මේ නුවර ඉන්න ඔක්කොම මිනිබිරියෝ වෙනවා නම් කැමතියි කියලා. ඔය නුවර කියන්නේ අර ඉන්දියාවේ තියෙනවා ඒ නගර 4 වාහල්කට සහිත තාමත් නටමුන් වෙච්ච බැමුම් තියෙන
විශාලයි. ලක්ෂ ගණනක් සෙනග ඉන්නවා. එතකොට ඒ ඉන්න ඔක්කොම මිනිබිරිය වෙන්න ඕන කියලා තමයි මෙයා වෙනවනම් කැමතියි කියලා තිබුණේ. දැන් ඊට පස්සේ මිනිබිරිය වුණොත් වෙන දේ ගැන බුදුන් වහන්සේට අවබෝධ කරලා දෙනවා. ඒක මෙහෙමයි අවබෝධ කරලා දෙන්නේ. දැන් විසාකාවනි මේ නගරය තුළ දිනකට කී දෙනෙක් මිය යනවාද? ඔබට අද දවසේ මේ ළඟ අහල පහල මිය යනවා කෙනෙක් දැක්කේ නැහැනේ. ඈ කියනවා මේ නගරය තුළ දිනකට 2 දෙනාගේ සිට 10 දෙනා දක්වා මිය යනවා කවදාවත් මලවුන්ගෙන් හිස් නැහැ කියලා. දැන් එතකොට නෑදෑයෝ ලේලියෝ නම් ඔක්කොම ටික මිනිබිරියෝ නම් ඔක්කොම ටික ඈට දිනකට අවමගුල් 2 සිට 10 දක්වා යනවා ඉන්න වෙනවා. එහෙනම් උදේ හවසයි දෙකේ තෙත ඇඳුම් අඳින්නයි ඔළුව තෙමණ්ඩයි වෙනවා. අන්න ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. මිනිබිරියෝ වුණොත් එහෙනම් දවසට දෙන්නාගේ සිට 10 දක්වා අවමගුල් උත්සවයට යන්න සිද්ධ වෙනවා. බුදුන් වහන්සේ විමසනවා එතකොට විසාකාවනි ඔබට කවදාවත් වියලි ඇඳුම් ඇඳගෙන ඉන්න දවසක් එන්නේ නෑ නේද? අන්න ඇයට තේරෙනවා. එයා කියනවා ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. ඉතින් මෙතේ තැඳුම් ඇඳගෙන ඉන්නේ කවුද කැමති? අපිත් මේ වැස්සට තිබුණොත් එහෙම යහට වෙලා ගන්නවා. නැත්තම් වෙන ඇඳුමකට මාරු වෙනවා. නමුත් මේ චාරිත්‍රයේ මිනිබිරිය ඔක්කොම කරගන්න ගියොත් එයාට කවදාවත් වියලි ඇඳුම් අඳින්න වෙන්නේ නැහැ. මේක උදාහරණයක් විතරයි නමුත්. මෙන්න මෙතෙන්දී බුදුන් වහන්සේ විසාකාවට කළ ප්‍රකාශයක් තියෙනවා. ඒක ඒ විසාකාවට සහ ඔබ මට හැමෝටම ප්‍රදානයි. සුදුසුයි. ඒක පාලියෙන් තිබෙන්නේ යේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි කියලා. ඒක සිංහල තේරුම ජීවත් වෙන්න ගිහින් යම් කිසි පුද්ගලයෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් උපාදාන 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. ඔන්න ජීවිතයේ දුක් වෙන හැටි පිළිබඳ බුදුදහමේ තියෙන රහස. නිකම් දුක් වෙන්නේ නැහැ. එතකොට 100 නම් දුක් 100යි 90 නම් 90යි 80 නම් 80යි. ඒක සමාන වෙන්නේ නැහැ. අන්න මේ පුංචි දරුවා ඔබ ළඟ හැදෙන පුංචි දරුවා කටේ කිරිසොඳ ගේ නැති සෙඟිත්තා ඔය උඩ පැන පැන hina වෙවි ඉන්නේ මරණ දුකයි ජාති ජරා ව්‍යාධි මොකක්වත් ඕවම නැහැ. ඒ උපාදාන නැති බැවින් මේ ලදරුවිය පන්නනකොට තමයි කෙනෙකුට උපාදාන කියන පැත්තට හැරෙනවායි කියලා කියන්නේ. ලදරුවිය සිට මහලුවේ දක්වා ජීවත් වුණොත් ධර්මයේ දන්නේ නැතුව ඕනෑම උගතෙක් ඕනෑම බුද්ධිමතෙක් ඕනෑම ස්ත්‍රියෙක් ඕනෑම පුරුෂයෙක් උපාදාන සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළට යනවා. මේ සූත්‍රේ නම් සඳහන් වෙන්නේ 100යි කියලා සමහර 1000ක් විතර වෙන්නත් පුළුවන් ඔබට. අන්න මේ ධර්මයේ දන්නේ නැතුව ජීවත් වෙන්න ගියාපුවාම උපාදාන සංඛ්‍යාව ඉහළ වැඩි වෙන තරමට ඔහුට ජීවිතයේ දුක් වැඩි. අර ජීවිතයේ අගට යනකොට හැමෝම දුකසේ ඉන්නේ මේ උපාදාන නම් වූ වැරැද්ද නිසා. එහෙනම් උපාදාන 1000ක් හදාගෙන ජීවිතයේ අවසානයේදී ඒක බිඳුව දක්වා බස්සන්න හරි අමාරුයි. නමුත් උපාදාන 20යි නම් 39න් තියෙන එක බිඳුව දක්වා බස්සන්න හරි ලේසියි. ඒ නිසා බුදුදහමෙන් උපාදාන කරගෙන උපාදානෙන් මිදෙනවට වඩා උපාදානය නොකරගෙන ඉන්න තමයි ජීවිතයට ධර්මය දෙන්නේ. ජීවත් වෙලා ඉවර වෙලා ධර්මය ගන්න නෙවෙයි කියන්නේ ජීවිතයට හැකිතාක් ඉක්මනින් ධර්මය ගන්න. මා හිතන හැටියට නම් පාසල් අධ්‍යාපනයේ නිමා වෙනකොට 15 20 අතර හැම කෙනෙක්ම බුදුන් වහන්සේ වදාළ ධර්මය කියන එක ප්‍රයෝජනට ගන්නන් බවට පත් වෙනවා. හැබැයි ඔබ ඉගෙන ගන්න පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ පිරිවෙන් අධ්‍යාපනයේ ඔය කියන ධම්මන්තරණං ගච්ඡාමි උගන්වන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ගැන ශාසන ඉතිහාසය ගැන බුදුරජාණන් වහන්සේ ගැන හාමුදුරුවරු ගැන උගන්වනවා අයරුණාම විෂය නිර්දේශයක්. අර උපාදාන අඩු වී යන්නට උපාදාන නොවෙන්නට පාවිච්චි කරන්න ඕන ධර්මය මොකක්ද කියන එක කියවෙන්නේ නැහැ. මේක ලස්සන දේ තමයි මේක. බුදුන් වහන්සේ ඈ ඉදිරිපිට මේක අර ශිෂ්‍යත්ව පන්තිය ගණන් උගන්වන ක්‍රමයට පල්ලෙහාට ගේනවා. මට මතක් වෙන්නේම ශිෂ්‍යත්ව පන්තිය. මොකද මට හොඳට මතක තියෙනවා ඉලක්කම් සම්බන්ධයෙන් 1 සිට 100 දක්වා දීලා පොතක් නෙමේ ගල්ල ඇල්ලේ කාලේ මේ ඉලක්කම් ටික ආරෝහණ ක්‍රමයට ලියන්න අවරෝහණ ක්‍රමයට ලියන්න කියලා ආරෝහණ අවරෝහණ කියන දෙක උගන්වනවා ගුරුතුමිය. පාඩම් තියාගත්තේ කොහොමද? අඩු 1 සිට වැඩි 1 දක්වා ආරෝහණ වැඩි 1 සිට අඩු 1 දක්වා අවරෝහණ.
දැන් කෙනෙකුගේ ජීවිතයේ 1 සිට 100 දක්වා ආරෝහණ ක්‍රමයට ජීවිතයේ දුක් වැඩි වෙනවා. ඕන කෙනෙකුගේ. පන්සිල් රැක්කත්, අටසිල් රැක්කත්, දසසිල් රැක්කත්, උපසම්පදා සිල් රැක්කත්, පෘථග්ජන නම් උගත්ද බුද්ධිමත්ද ධනවත්ද මේ මොකක්වත් වැදගත් නැහැ. ඒ සියල්ල තුළ අර දුක් වැඩි වෙන එකට මොහොන දැන් වෙලා තිබෙනවා. මෙන්න මේ ඛේද වාචකය ජීවත් වෙන මිනිස්සු දැනගන්න ඕනේ. බුදුන් වහන්සේ කළ ධර්මයේ තුලින්. එතකොට තමන්ගේ අතින් සිදුවෙන වරදක් නිසා ජීවිතයට දුක් ගෙනත් දෙනවා කියන එක තේරෙනවා නම් ඒ වරද හදාගන්න උත්සාහ කරන්නේ නැත්තේ කවුද? බුදුන් වහන්සේ මේක අවරෝහණ ක්‍රමයට පෙන්නනවා. 100 ඉඳලා 10 ගුණාකාර වලින් 90යි 80යි 70යි 60යි කියලා 10 දක්වා ගේනවා. එතකොට 50 නම් දුක් 50යි 25 නම් 25යි 10 නම් 10යි. 9 8 7 ක්‍රමයට ගේනවා 1 දක්වා. ගෙනත් වදාරනවා ඇලෙන කරුණු එකක්වත් නැත්නම් යමෙකුට ජීවිතයේ දුක් එකක්වත් නැත. අන්න බුදු සමයෙන් පෙන්වන නිවීම. උපාදානයන්ගෙන් මිදෙන්න ඕන අපි ජීවිතය තුළ උපාදානයේ වෙන හැටි දැනගෙන උපාදානෙන් මිදෙන්න අනුගමනය කරන්න ඕන කාරණේ තමයි ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ. ඔය කටේ කිරිසුඳ යන්න ඉස්සෙල්ලා කවුරුත් කීවට ධම්මන්තරණං ගච්ඡාමි කීවට ඕකේ තේරුම දන්න අය නෑ. නිකන් කියනවා විතරයි. ඒ නිසා අපි මේ කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ලබාගත් ජීවිතේ රැකියාවෙන් ධනෙන් යාන වාහන වලින් ලබා දෙන්නා වූ සුඛය උදුරා ගන්න නෙවෙයි. එදාට වඩා අද දිනුනලා තියෙන තාක්ෂණය සහ පහසුකම් සියල්ල ඔබ අනිවාර්යෙන් ලබා ගත යුතුයි. ඒවට බුදුන් වහන්සේ හරස් කපන්න විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් සියවස් 5කට පෙර හෝ තව සියවස් 10කට පෙර හෝ ධර්මයේ සරණ ගත්තේ නැත්නම් ජීවිතයේ ජාති ජරා මරණ ශෝක පරිදේවන්ගෙන් යුක්තව හමාර කරන්න ඇරුණාම ඊට වඩා එහාට කරන්න දෙයක් නැතුව යනවා. දුකට පත්වීමේ යාම වෙනුවට දුකින් ජීවිතය දුකින් මුදවාගෙන මේ යාම. එතකොට ජීවිතේ දුකින් අත මුදවා ගත්තාම මියාමක් නැහැ. ඔය මියාම තියෙන්නේ පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යන කට්ටියට. බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන් වහන්සේලාට වදාරන්නේ අපමත්ත අන්නමියන්ති කියලානේ. අපිට ශරීරය බින්දන පෙවුනට මරණය කියන එකක් මරණය කියන දුකක් ඒකේ නෑ කියලානේ තියෙන්නේ. එඳ පුදුමාකාර විදිහේ ජීවිතයක් වෙනස් කරගනිමින් ඒ වෙනසේ මහිම හෙවත් ඒ වෙනසේ ප්‍රතිලාභ ලෝකෙට ලබා දෙමින් ලෝකයක් සනසන්ට පුළුවන් දහමක් බුදු සමය කියලා කියන්නේ. අප තනි තනිව ප්‍රායෝගිකව අනුගමනය කරන්න ඕන දහමක්. අපි මේක තව ටිකක් එහාට යමු බලන්න. දැන් මේ අදාළ මාතෘකාවක් මම දේශනා කළා. ඒකට යන්න ඕනනේ ටික ටික. මම ඔබට පැහැදිලි කර වදාහරනවා යම්කිසි වැදගත් සූත්‍ර පාඨයක්. ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ. සංයුත්ත නිකායේ ආග තියෙනවා වච්චගොත්ත කියලා සූත්‍රයක්. වච්චගොත්ත කියන්නේ කටහැකර වමුණෙක්. එයා කියනවා ඒ ಭಾರತೀಯ සමාජයේ තිබෙනා වූ කුතුහල ශාලා මං හිතන්නේ සූත්‍රේ නම වච්චගොත්ත බමුණා. ඒක අපි වගේ මේ ධර්මශාලාවක් නෙමෙයි නගරයේ තියෙන ශාලාවක් ප්‍රජා ශාලාවක් වගේ ඕන කෙනෙකුට ඇවිදින් කතා කරලා සාකච්ඡා කරලා යන්න පුළුවන්. ඉතින් පූර්ණ කාශ්‍යප ආදී සත්‍ශාස්ත්‍රවරු එතෙන්ට ඇවිදින් තමන් හදාගත්ත ගෝලීන්ගේ යහපත්කම් ගැන ඔවුන් පරලෝකීය ගිහින් උපන් තැන් පිළිබඳව වර්ණනා කරලා යනවා. මේ වච්චගොත්ත මේව අහගෙන ඉන්නවා හැම එකක්ම. අහගෙන ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නේ තර්කයක්. ඔවුන් රට පිළිගත්ත ශාස්ත්‍රවරු ඔබ වහන්සේත් එහෙම කෙනෙක්. ඔවුන්ගේ ගෝලයේ උපන් තැන් කියන ඔබ වහන්සේ සමහර අය උපන් තැන් කියනවා සමහර අය උපන් තැන් කියන්නේ නැහැ. දුක නැති කරගත්තා ආශ්‍රව ශේ කරගත්තා කියනවා වරුණාම මරණයෙන් පස්සේ උපන් තැන් කියන්නේ නැහැ. මට මේක ගැටලුවක්. ඔන්න වච්චගොත්ත බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නය. ඔක ඔබෙත් ප්‍රශ්නේ මම දන්නවා.
මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ලස්සන වචනයක් තියෙනවා මේක පාඩම් කරගන්න. පාලියෙන් තියෙන්නේ. නමුත් පාඩම් කරගන්න. දෙතුන් සැරයක්වත් අහලා. ස උපාදානස්ස කෝ අහං වච්ච uppattiං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. මොකද්ද මේකේ සිංහල තේරුම? අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි යමෙක් උපදිනවා නම් uppattiං පඤ්ඤාපේමි. උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන කෙනාට. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. එතකොට අර බුදුන් වහන්සේ සරියුත් හාමුදුරන්ට මොගලන් හාමුදුරන්ට උත්පත්ති පනවන්නේ නැත්තේ උපාදාන හේවත් උපදින්න තියෙන හේතු වලින් මිදුන නිසා නේද? බුදු සමය සම්පූර්ණයෙන්ම ජීවිතය තුළ උපාදානෙන් මිදීම මුල් කොටගත් ජීවන ප්‍රතිපදාවක්. කොහොමද කරන්නේ? අපි උපාදානය කියන වචනේ දන්නෙත් නැහනේ. ඉස්කෝලේ ගිහින් ඕක උපාදාන දැඩිව අල්ලා ගැනීම කියලා ලිව්ව හැරුණාම අපි ළඟ සිදුවෙන වැරැද්දක් කියලා අපි දන්නේ නැහනේ. මම ඔබට ඉදිරිපත් කරන ඓතිහාසික චරිත හතරක්. මේ චරිත හතරේ අනාගතය කල්පනා කරලා බලන්න. ඓතිහාසික කියලා කියන්නේ බුද්ධ කාලේ තිබුණ දේවල්. පළවෙන්නා තමයි ජයතවනාරාමේ පිටිපස්සේ ඌර මරපු සුන්ද සූකරිකයා. ඌර මරලා පව් පුරවගෙන ඌරු චෛසිකයන්ගෙන් යුක්තව මරණයෙන් එහා පැත්තට අපාගත වුණා. අපි ඒකට කියනවා පවෙන් පරලෝ යනවා කියලා. පවෙන් පරලෝ යන්නේ පව් හින්දා නෙමේ පව් උපාදාන වෙන හින්දා. උත්පත්ති පනවන්නේ උපාදානය කියනවනේ. නම් පවෙන් නම් පරලෝ යන්නේ පව් උපාදාන වීම තුළ අපායේ පැත්තේ උත්පත්ති බුදුහාමුදුරුවෝ පනවනවා. බුදුන් වහන්සේ පාරේ වැඩම කරනවා දැකලා පිලක නිදාගෙන හිටපු තරුණයෙක් අත් දෙක උස්සලා වැඳලා පැහැදුනා. මට්ට කුණ්ඩලී කියලායි කියන්නේ. ඒ පිනෙන් පරලෝ යාම තුල ඔහු ඉපදුනායි කියනවා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙලා. එතකොට එහෙනම් ඒ උත්පත්තිය සිද්ධ වුණේ දිව්‍ය ලෝකේ පින උපාදානය වීම නිසා. සිදුහත් කුමාරයාට ශිල්ප උගන්වපු තවුසා හෝ සිදුහත් තාවසුබාට උගන්වපු තවුස හෝ ආලාර කාලාම උද්දකරම පුත්‍ර භග්ගවාදී අය. ඔවුන් ධානය උපදවාගෙන ධානයන්ගෙන් පරලෝ ගියා. එහෙනම් ඔවුන් ධානයන්ගෙන් පරලෝ ගිහින් ධාන ලෝකවල බඹලෝ ඉපදුනේ ධානයේ උපාදාන නිසා. එතකොට පව වෙනයි පව උපාදානය වෙනයි. පින වෙනයි පිනේ උපාදානය වෙනයි. ධානය වෙනයි ධානයේ උපාදානය වෙනයි. මේ සත්වයාට මිනිසුන් වශයෙන් ඉඳලා කරන කර්මයන්ට අනුව උත්පත්ති ස්ථාන කීයක් තියෙනවද කියලා ඔබ අහලා තියෙනවද? නවසත්තාවාසයේ සස්තිස්සෙක් තලය. එහෙම නැත්නම් පවේ අනාගත ඵලය සතර අපාය, පිනේ අනාගත ඵලය මනුස්ස ලෝකයේ සහ දිව්‍ය ලෝකය, රූපාවචර ධානවල අනාගත ඵලය රූපී බඹතල 16, අරූපාවචර ධානවල ඵලය අරූපාවචර බඹතල 4. එතකොට මේ සත්‍යයට කරන්න පුළුවන් බුදුන් වහන්සේ නැති කල ධර්මයේ නැති කල පවෙන් පරලෝ යන්න, පිනෙන් පරලෝ යන්න, ධානයන්ගෙන් පරලෝ යන්න විතරයි. අපි කුද්දක නිකායේ තියෙන ගාතාවක් අරන් බලමු. උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. ජාති මරණ දුක් ගෙනත් දෙන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදා විමුච්ඡanti. ඔබට පුළුවන් නම් උපාදානයෙන් මිදෙන්න. ජාති මරණ සංඛයේ ජාති මරණ දුක් හටගන්නේ. කවුද පුතග්ජනයා කියලා කියන්නේ? ධනවත් වෙන්න පුළුවන්, දුප්පත් වෙන්න පුළුවන්, උගත් වෙන්න පුළුවන්, නුගත් වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. පුතග්ජනයා කියලා කියන්නේ ඕනෑ දෙයක් කරන්න ගියාම උපාදාන කරගන්න කෙනාට. එහෙනම් උපාදාන නිසා තමයි වුන්ට ජීවිතේ පවෙන් පරලෝ යන්න, පිනෙන් පරලෝ යන්න, ධානයෙන් පරලෝ යන්න සිද්ධ වෙන්නේ. කවුද ගියේ? චුන්දසූකරික, මට්ට කුණ්ඩලී, උද්දකරාම පුත්‍ර. තව එක්කෙනෙක් අපි එතෙන් එකතු කරගනිමු.
බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා, පුත්‍රයා කියන්නේ ගිහි කල පුත්‍රයා නෙමෙයි, බුද්ධ පුත්‍රයා සරියුත් මහ රහතන් වහන්සේ. බුදු පුතානේ කොහෙද ගියේ? අපාය ගියාද, දිව්‍ය ලෝකෙ ගියාද, බ්‍රහ්ම ලෝකෙ ගියාද? නැහැ. කොහෙද ගියේ? ගේ දිහක් නැහැ, පිරිනුවම් වැඩියා කියලා කියනවා. පින උපාදාන නිසා දිව්‍ය කාමසුගතියට ගියා, පින පව උපාදාන නිසා සතර අපාය ගියා, ධාන උපාදාන නිසා බඹලෝ ගියා, උපාදාන නැති බැවින් පරලෝ නොගියා. සරියුත් හාමුදුරුවෝ පරලෝ නොගියා. දැන් මේ උපන් මිනිසාට ජීවිතේ නිමවන්නට මත්තෙන් තවත් තැනකට ගිහින් අපාය හරි, දිව්‍ය ලෝකේ හරි, බ්‍රහ්ම ලෝකේ හරි, වෙන ආගමක හරි කොහේ හරි ගිහින් උපාදානින් මිදෙන්න කියලා දෙන කෙනෙක් නැහැ. අපි සාමාන්‍යයෙන් ලෝකවල නායකයෝ ගැන අහලා තියෙනවානේ. සතර අපායේ නායකයා යම රජුරෝ. එයා වැඩේ වරද්දන උතෙන්ද ගිහින් ඉන්නේ. එයාට ඔක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකේ නායකයා සක්‍ර දේවේන්ද්‍රයා. එයත් වරද්දන ගිහින් ඉන්නේ. එයාට ඔක කියලා දෙන්න තේරෙන්නේත් නැහැ. බඹලව නායකයා මහ බබා. උපකල්පනීය වචන මම මේ කියන්නේ. එයාට ඒක තේරෙන්නේත් නැහැ. එහෙනම් අපායේ ගිහින් හරි, දිව්‍ය ලෝකෙ ගිහින් හරි, බ්‍රහ්ම ලෝකෙ ගිහින් හරි උපාදානෙන් මිදෙන හැටි කියලා දෙන අය නැහැ. ඒක කියලා දෙන්නේ බුදුවරු ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ට, මිනිසුන් මිනිස්කම අතහැර ජීවිතේ පරලෝ යන්න මත්තෙන් මේ ජීවිතෙන් එහා පැත්තට ගියාපුවාම යන්න තියෙන අනන්ත සංසාර ගමනින් වළක්වා ගැනීම සඳහා උපාදානින් මිදීම මුල් කොටගත් ජීවිතයක් Tamanගේ ජීවිතය තුළ ගත කරන්න ඕන. ඒකට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, රැකියාව මේ කිසිවක් තහනම් වෙන්න බෑ. මූලික අවශ්‍යතාවල් වලට වැටබඳින ආගමක් නෙමෙයි බුදු සමය කියලා කියන්නේ. ඒවා දැහැමිව, සාධාරණව තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක් වන පරිදි සපයා ගන්න ඕන. නමුත් එහෙම සපයාගෙන මිය ගිය පමණින් අර ජාති මරණ සම්භවයේ මොකක් නිසාද? උපාදාන නිසා. අනුපාදාය මුච්ඡන්ති කියන්නේ උපාදාන නොවේ විදෙන්න පුළුවන්. අපේ සම්බුදු සසුනේ අතීතයට අපි යමු. වසර 600ක් 800ක්. ඔබේ මව්පියන් විහාරස්ථානයට ආවස්, දානි දුන්න, පින්කම් කරගත්තා, පරලොව ගියා. බොහෝ විට පිනින් නැත්තම් පවෙන්න. පූජනීය මහා සංඝරත්නය සිල් රැක්කා, විහාරස්ථාන රැක්කා, පිනෙන් අපවත් වී වදාලා. පරලෝක ප්‍රාප්ත වුණා, නැත්නම් අපවත් වී වදාලා. මේ හැමෝම මේ බුද්ධ ශාසනයේ පරලොව ගියා, අපවත් වුණා ඇරුණාම මෑතුගේ පිරිනුවම් වඩින අය නෑනේ. ඒ මොකද? ඒ ධම්මං සරණං ගච්ඡාමි නැති නිසා. ඒ නිසා මේ ධර්ම දේශනා අපි කරනු ලබන්නේ වචනට සීමා වුණා වූ ධම්මං සරණං ගච්ඡාමි පදේ අර්ථය ඔබට කියලා දෙන්න. මේ උපාදාන සියල්ලන්ගෙන් මිදී බය නැතුව ජීවිතයේ අවසානයේ මරණයක් නැති තැනට යන්න බුදුන් වහන්සේ හෙළි කළ ධර්මයේ සරණ කරගන්නේ කොහොමද කියලා දෙන්න. මම මේ ගත්ත දහම් පාඨයේ තියෙන්නේ පඨම සහ ဒုတိ ය උපාදා පරිත්තස්ස කියන සූත්‍රවල. මේක සිංහලට පරිවර්තනය කළොත් සරල සිංහලට වචනයක් පාසා පාලියෙන් ගන්න නැතුව මහණෙනි උපාදාන කර ගැනීමෙන් හෙවත් අල්ලා ගැනීමෙන් තැවුල හෙවත් දුක දේශනා කරමි. අල්ලා නොගැනීමෙන් නොතැවුල හෙවත් නිවීම දේශනා කරමි. අන්න ඔබට මේ අල්ලා ගැනීම හෙවත් උපාදානය කියන එක තේරෙන්නේ නැති තාක් කල් ඔබ උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක්, ගිහියෙක්, පැවිද්දෙක් කවුරු වුණත් මේ උපාදානය නම් වූ වැරැද්ද නිසා ජීවිතේ දුකටපත් වෙන එකෙන් ගැලවෙන්න බෑ. මොනවද අපේ රටේ තියෙන සංවර ප්‍රතිපද? අපේ බුදු සමය තුල ගෙදරට පන්සිල් රකින්නවද නැද්ද දන්නේ නැහැ කියනවා පුංචි කාලේ ඉඳලා. පොයට අටසිල්. පොඩි ස්වාමීන් වහන්සේට සාමණේර සිල්. ලොකු ස්වාමීන් වහන්සේට උපසම්පදා සිල්. සිල් රැක්කොත් යහපත් විපාක. නැත්නම් එහෙම නෙවෙයි. 5ට වඩා 8 හොඳයි, 8ට වඩා 10 හොඳයි, 10ට වඩා උපසම්පදා සිල්. හැබැයි එතකොට පුළුවන් වෙන්නේ පිනෙන් පරලෝ යන්න විතරයි. මේ ඔක්කොම පුණ්‍ය කර්ම.
මට තේරෙනවා මේ බුද්ධ ශාසනය තුල පිනෙන් පරලෝ යාමට එහා දහමක් දන්නේ නැහැ අපේ බෞද්ධයෝ. දැන් මම කියවනේ පරලෝ යාම හතරක්. චුන්ද සූකරේකයා පවෙන් පරලෝ ගියා, මට්ට කුණ්ඩලී පිනෙන් පරලෝ ගියා, ආලාර කාලාම ධානයෙන් පරලෝ ගියා, සරියුත් හාමුදුරුවෝ පරලෝ නොගියා. ඒ කොහොමද කියලා හොයන්න හිතෙන්නේ නැද්ද? එහෙනම් පවෙන් පරලෝ යාමටත් ධම්මං සරණං ගච්ඡාමි නෑ. පිනෙන් පරලෝ යාමටත් ධම්මං සරණං ගච්ඡාමි නෑ. ධානයෙන් පරලෝ යාමටත් ධම්මං සරණං ගච්ඡාමි නෑ. සරණ උපාදාන. පරලෝ නොයාම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ධම්මං සරණං ගච්ඡාමි නැත්තම් ධර්මයේ සරණ කර ගැනීම දේශනා කරවදාලේ. ඔය සරණං ගච්ඡාමි කියන එකේ තේරුම සරණ යමි කියන එකනේ. යමි කියන එකේ තේරුම කකුල් දෙක යනවා කියන එක නෙමෙයි, කරගන්නවා කියන එක. මෙහාට එන්න ඔබට යතුරු පැදිය හෝ බයිසිකලේ හෝ දෙපා සරණ වුණා. මේ කාලේ කුමරු නම් හාණ්ඩ පෝරු ගාන්න නගුල සරණ වෙනවා. වැස්ස නම් නොතෙමින්න කුඩේ සරණ වෙනවා. ඒකයි සරණ කියන එකේ තේරුම. පිහිට වෙනවා කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාහල ධර්මයේ සරණ වෙන්නේ මොකටද? වෙන්න ඕන කුමටද? සසර ඇවිදින්න නෑ. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු අය පව්පින් ධාන ඔස්සේ අපාය සිට අරූපාවචර බඹලෝ දක්වා යන පාරවල් හොයාන හිටියා. ඒ කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් නිවන් තිබුණේ නෑ. භවගාමිත්වයක් හම්බ වෙලා තිබුණේ. එනම් බුදුන් වහන්සේ පහළ වෙනතුරු ලෝකෙ හිටපු කාටවත් ධම්මං සරණං ගච්ඡාමි වළංගු නෑ. පළවෙනි වතාවට බුදුන් වහන්සේට මේ භවගාමිත්වෙන් මිදෙන්න සරණ කරගත්ත ධර්මයක් හමු වුණා. උන්වහන්සේක ධර්මයේ සරණ කරගත්තා. බණ කියනවා කියලා කියන්නේ ඊට පස්සේ ගමෙන් ගමට ගිහින් මිනිස්සුන්ට මේ අතිදීර්ඝ සංසාර ගමන බුද්ධෝත්පාදයේ සදහම් හමුවේ නිදහස් කර ගැනීම සඳහා ධම්මං සරණං ගච්ඡාමි ජීවිතයට වළංගු කරගන්න හැටි කියලා දෙන එක. මම ඉතින් ඔයාට ලස්සන වචන හදනවා. ඔබ ළඟ නෑ ඒවා, මම හදලා ඉදිරිපත් කරනවා, තේරුම් ගන්න බලන්න. දැන් මිනිස්සෙක් පංචපාපය නැත්තම් සුරාව සූද දුරාචාරය, හෙරවින් වෙනදාම, මත්කුඩු වෙනදාම, දරුවන් සූදුවට පෙළඹීම වගේ දේවල් කරනවා නම් ඔහු ජීවත් වීම සඳහා පාපය සරණ කරගන්නවා. ඔහුගේ ආදායම් මාර්ගය සමහර ලක්ෂපති කෝටිපතිය වෙන්න පුළුවන්, සුවිසල් මැදුරවල ඉන්න පුළුවන්. ඒ නිසා අතහරින්න කැමතිත් නැහැ. ඔවුන්ට වළංගු වෙන්නේ පාපං සරණං ගච්ඡාමි. එතකොට පාප කර්මය. ඔය සමහර අහිංසක උපාසකම්මලට කර්මයේ පාප විතරයි. අනිතුරුවත් කර්මයේ බව දන්නේ නැහැ. අන්න ගම් වතුරේදී, නායාමේදී, මව්පියන්ට උපස්ථානයේදී, විහාරස්ථානයේ පින්කම්වලදී අපි පරිත්‍යාගශීලීන් වෙනවා. අන් අයට උදව් කරනවා බොහොම කැමැත්තෙන්. අපි සතුටු වෙනවා. එතකොට ඔහුගේ සිතේ එක් රැස් වෙනවා පින්. එතකොට ඔහු සරණ කරගන්න ජීවත් වෙන්න පින. ඒ නිසා ඔහුගේ වචනෙට කියන්න පුළුවන් අපට පුඤ්ඤං සරණං ගච්ඡාමි. අරකට පාප කර්මය කියනවා, මේකට පුණ්‍ය කර්මය කියනවා. හොඳට මේ වචන අල්ලගන්න කලබල නැතුව. බුද්ධ කාලීන ಭಾರತයේ මේ දෙකට එහා ගිය සැනසීමක් හොයපු අය කැලේට ගිහින් ඇසට කනට නාසයට එන අරමුණු වළක්වලා සංසුන් සිතක් හදාගත්තා. හිත ඇතුලේ අරමුණු නොඑන්න. ඒකට කියනවා ලෞකික ධාන වර්ග දෙකක් කියලා. ඔවුන් ධානයෙන් පරලෝ ගියා. ඒ නිසා ඔවුන්ට පරලෝ යන්න උදව් වුණේ ධානය නිසා. ධානං සරණං ගච්ඡාමි. දැන් පවෙන් පරලෝ යන කෙනාට අපාය උපදින්න පාපං සරණං ගච්ඡාමි. පිනෙන් පරලෝ යන කෙනාට මිනිස් ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි උපදින්න පුඤ්ඤං සරණං ගච්ඡාමි. බඹලෝ යන කෙනාට ධානං සරණං ගච්ඡාමි. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය, මේ තුනම කම්මං සරණං ගච්ඡාමි නේද? අන්න අපේ බෞද්ධයින්ට මේ කම්මං සරණං ගච්ඡාමි වල පුඤ්ඤං සරණං ගච්ඡාමි අරුණහම ඊට එහා තව එකක් තියෙනවා, ඒක ගැන දන්නේ නෑනේ. මේ තුනම කම්මං සරණං ගච්ඡාමි නම් සසර ඇවිදින්න තමයි කර්මය උදව් වෙන්නේ. සසරින් මිදෙන්න උදව් වෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි.
එහෙනම් පෘථග්ජන කියලා කියනවා නම් ඒක පිටිපස්සේ තියෙන රහස තමයි සසර දුකින් මිදීමට අවශ්‍ය ධර්මය ඔහු සරණ කරගන්නේ නැහැ, සරණ කරගන්න දන්නේ නැහැ. අන්න අපි මේ ධර්ම දේශනා කරනවායි කියලා කියන්නේ. ඔය අම්මත් දන්න, තාත්තත් දන්න, ගුරුරුත් දන්න ටික කියනවා නෙවෙයි. වර්තමානයේ නම් බණ කියන්නේ එහෙමනේ. අම්මා තාත්තා තමයි ඉස්සරම බණ කියලා දෙන්නේ අපට. ඊට පස්සේ දැන් නම් පුරළමාවිය ගුරුතුමිය. ඊට පස්සේ පාසලේ ගුරු මව්වරු ගුරුපියවරු. ඊට පස්සේ පන්සලේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ගුරුවරු. ඊටත් පස්සේ වැරදක් කරලා පොලිසිය ගියොත් පොලිස් නිලධාරි මහත්තුරු. ඊටත් පස්සේ අසනීප වෙලා රෝහලට ගියොත් දොස්තර මහත්තුරු. මේවා කරන්න එපායි කියලා බණ කියලා දෙන්නේ නැද්ද? හොඳ නරක කියලා දෙන්නේ නැද්ද? මේ හොඳ නරක කියලා දෙන එකට නෙමෙයි බුදුබණ කියලා කියන්නේ. බුදුන් වහන්සේ දේශනා කළේ උන් කිසිවෙක් දන්නේ නැති බණ. ඔය මවගේ පියාගේ පටන් වෛද්‍යවරයා දක්වා කිසිවෙක් දන්නේ නැති එකක් තමයි බුදුන් වහන්සේගේ බණ. එහෙනම් අරව ඔක්කොමත් කම්මන්තරණං ගච්ඡාමි අරනහම ධම්මන්තරණං ගච්ඡාමි නෙවෙයි. එහෙනම් අපි මේ ධර්ම දේශනාව අවසන් වෙන්න මත්තෙන් ධම්මං සරණං ගච්ඡාමි යන පදේ ගැඹුර ඔබට විවරණය කරලා දෙන්න ඕන. එතකොට තමයි හොයන්න හිතෙන්නේ. මම ගාථා දෙකක් කිව්වොත් එහෙම අහගෙන ඉඳලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. බහුං ඒ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චෛත්‍යානි මනුස්සා බයතජ්ජිතා. ඔය තෙරුවන් සරණ වගේ සරණක් යන්න නැතුවම මිනිස්සු බය වුණාම අනේ මාව බේරගන්නයි කියලා ගස් වලට ගල් වලට වැඳලා බාර වෙලා ඉල්ලනවා. ඔය බය කට්ටිය කැලේ හරහා යනකොටත් ගහක මොකක් හරි ගැට ගහලා සකින්න කියලා ඉල්ලනවා. සමහරව ඈත පළාත් වලට යනකොට පාරයින ගස් වල මොනවද එල්ලලා කොලාපු එහෙම බාර දෙනවා බේරලා. අනේ ඒක තමයි පෙන්වන්නේ. තැතිගත් මිනිස්සු Taman ගලවා ගැනීමට සරණ යනවලු ගස්ගල් පර්වත. බුදුන් වහන්සේ වදාරනවා නේතං කෝ සරණං කේමං නේතං සරණ උත්තමං. ඒ සරණ යාම සංසුන් සිතකට සැනසීමකට හේතු වෙන්නේ නැහැ. ඒක උතුම් වෙන්නෙත් නැහැ. නේතං සරණ උත්තමං. ඒ සරණ යාම සියලු දුකින් මුදවන්නෙත් නැහැ. නේතං කෝ සරණං සරණ ආගම්ම සබ්බ දුක්ඛාපමංචති. ඒක බුදුන් වහන්සේ පහළ වෙන්න ඉස්සරලා තිබුණ සහ දැනුත් ධර්මයේ දන්නේ නැති අය. නැකත් බලන තැන, අංජනම් බලන තැන, බෝධි පූජා පවත්වන තැන, එහෙම නැත්නම් සතුන් මරලා බිලි පූජා පවත්වන අන්‍ය ආගමික දේවාල වල යන්නේ නැද්ද අපි සරණ ඉල්ලන්නේ? එහෙම යන්න වෙලා තියෙන්නේ අපිට ධම්මං සරණං ගච්ඡාමි දන්නේ නැති නිසා. දන්නවා නම් ඔය කොහොමවත් යන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාරනවා යෝච බුද්ධං ච ධම්මං ච සම්මං සංඝං ච සරණං ගතෝ. යමෙක් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයන්ද සරණ ගොස් සමප්පඤ්ඤාය පස්සති චත්තාරි ආර්ය සත්‍යානි. ආර්ය සත්‍ය හතර මනානුවණින් දැනගත්තොත් ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං. ඒ සරණ කේම කියන්නේ ඔය නිවීම සැනසීමට කියන වචනයක්. ඒ සරණ උතුම් වෙනවා. ඒ සරණ යාම ඒතං සරණ ආගම්ම ඒ සරණ යාම සත්‍ය සියලු දුකින් මිදෙනවා. තෙරුවන් සරණ ගත වීම සත්‍ය සියලු දුකින් මුදවනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපි නෙවෙයි. එහෙනම් මේ සියවස් 7ක් 8ක් සිස්සේ තෙරුවන් සරණ ගිය කිසිවෙක් දුකින් මිදුණද? බුද්ධ වචනේ වැරදිද? අපේ තෙරුවන් සරණ යාම වැරදිද කියලා ගෙදර ගිහින් කල්පනා කරන්න. මම නම් කිසිවිටකත් බුද්ධ වචනේ වැරදි කියන්න මගේ කට එහෙම නැවෙන්නේ නැහැ. බුදුන් වහන්සේලාට වරදින්න බෑ. නමුත් පෘථග්ජනයට අර්ථ විපරීත කර ගැනීම තුළ ඕනේ තරම් වරදින්න පුළුවන්. මේ ගාථාවේ පෙන්නනවා යමෙක් තෙරුවන් සරණ ගියා නම් සියලු දුකින් මිදෙනවා. හැබැයි අපි කටේ කිරිසුඳ යන්න ඉස්සලා තෙරුවන් සරණ ගිහිල්ලා මැරෙනකම්ම කියනවා අපි දුකින්ම පරලෝ යනවා. එහෙනම් මොකද වෙලා ඇත්තේ? මට නම් හිතෙන්නේ තෙරුවන්ගේ අගේ බාල වෙලා. ආරි සත්‍යයේ සෙරුවන් වෙනුවට සම්මුතියට හදපු තෙරුවණක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි හොයාගන්න වෙනවා මේ ජීවිතේ දුකින් මිදීම සඳහායි තෙරුවන් සරණ තියෙන්නේ.
අපි මේක පුංචි කාලේලා කියන වරුණාම දුකින් මිදෙන්න අවස්ථාවක් යොදා ගන්න දන්නේ නැහැ නේද? ඔබට ශික්ෂණ තියෙනවා 5 සිට උපසම්පදා සීලය දක්වා. මා ඉතිහාසය තුළ දකිනවා තථාගත බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බෝධියෙන් පසු අවුරුදු 20ක් යනතුරු භික්ෂුන් වහන්සේලාට නැත්නම් භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට මොනම ශික්ෂාපදයක්වත් පැනෙන්නේ නැහැ කියලා. ශික්ෂාපද පැනෙන්නේ නැත්නම් මොන සිල් රැකලාද ඒ වැඩි පිරිසක් ඒ කාලේ මේ නිවීම අවබෝධ කරගත්තේ? තිබුණේ නැත්නම් ශික්ෂාපද. එහෙනම් ශික්ෂාපද විනය ඉක්මවා ගිය ගැඹුරු විනයක් බුදු සසුන තුළ තිබිලා තියෙනවා. ඒකට කියන නම මොකද්ද? ඒක අපිට හොයාගන්න පුළුවන්කමක් තිබෙනවා අභිභු මහරහතන් වහන්සේ බඹලෝ සිට කළා වූ ප්‍රකාශය තුළ. ආරබත නික්ඛමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාගාරංව කුංජරෝ. තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීම සඳහා අරබන්න පිළිපදින්න යෙදෙන්න පවත්වාගෙන යන්න. ඒකේ කරන්න තියෙන වැඩේ කියලා තියෙන්නේ මෙහෙමයි. ගොඩනැගිලි හදනවට වඩා දුනාත මච්චුනෝ සේනං මරසෙන් වනසන්න කොයි වගේද? බටදඬු වලින් හදපු ගෙයක් තලලා පොඩි කරන ඇතෙක් වගේ. එතකොට කෙලෙස් වෙනසීමක් කරන්න කියලා තියෙන්නේ. ඒ සඳහා භාවිතා කරන්න කියලා තිබෙනවා යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යෝ යමෙක් හරි ලස්සන පළල් අර්ථයක් තියෙන වචනයක්. මේක කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට විතරක් නම් බුදුහාමුදුරෝ යෝ බික්ඛු ඉමස්මින් ධම්ම විනය කියලා මෙතෙන්ට යම් භික්ෂුවක් මෙම ධර්ම විනයේ හැසිරෙද කියලා කියන්න ඕන. භික්ෂුණීන්ට පමණක් නම් යෝ බික්ඛුනී ඉමස්මින් ධම්ම විනය කියන්න ඕන. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව සර්වනාම පදයක් තමයි යමෙක් කියලා කියන්නේ. එතකොට මේ යමෙක් කියන පදයට ඔබ අපි හැමෝම අයත්. යමෙකුට මෙම ධර්ම විනය අප්‍රමාද වෙන්න පුළුවනි නම් අන්න තියෙනවා වචනයක් ධර්ම විනය. සසර ජාති උපත අතහැර දමා සියලු දුක් කෙලවර කරනවා කියලා තියෙනවා කුමකින්ද? ධර්ම විනයෙන්. දැන් වචන දෙකක් ඉගෙන ගන්න. මේ සමාජයේ ප්‍රචලිතව අද තියෙන ශික්ෂාපද විනය. ඊට එහා දෙයක් අපි දන්නේ නැහැ. නමුත් ත්‍රිපිටකය තුල තියෙනවා ධර්ම විනය කියලා වචනයක්. ධර්ම විනය කියන්නේ ධර්මය මූලික කොටගත්ත ශික්ෂණයට. ධර්මයේ වෙනයි විනය වෙනයි කියලා අද පොතත් බෙදලා තියෙන හැටියට ගන්න එපා. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය ධර්මයේ වෙනයි විනය වෙනයිනේ. නමුත් පළවෙනි සංගායනාවේදී ත්‍රිපිටකයක් සංගායනා වුණේ නැහැ. ධර්ම විනය විතරයි. දෙවෙනි සංගායනාවේ ධර්ම විනය විතරයි. තුන්වෙනි සංගායනාවට තමයි අභිධර්ම පිටකයක් එකතු කරලා තියෙන්නේ. මොනම ශික්ෂාපදයක්වත් ශික්ෂාපද තියෙන්නේ මේ විනය පිටකයේ ශික්ෂාපද මුල් අවුරුදු 20 පැනෙන්නේ නැත්නම් එහෙනම් විනය පිටකයක් තිබිලා නැති විනයක් තිබිලා තියෙනව නේද? මේක තියෙන තැනක් තියෙනවා. අපි එතනින් හොයාගනිමු. ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අර ඔබ දන්නා වූ කටසැර පුද්ගලයාත් එක්කලා කරපු වාදයක්. සත්‍යක. සත්‍යකේ ආයුධින් වාදයට පැන්නා සක්කරයා මොටදාවේ ගොරවන්න කියලා මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම කවියක් පාඩම් කරලා තියෙනවා. මගේ වයස අවුරුදු 65යි. ඒ වයස තියෙනවා නම් මතක ඇති කවිය. නැත්තම් පාඩම් නැහැ. දිවෑද විරිත්තල පඬිතකම යන්න මල්ලි මමයි හිටියම ඇති ඔරවන්න කියලා තියෙනවා. මේ සත්‍යක බුදුන් වහන්සේත් එක්කලා කරන වාදේ මහ විශාල විස්තරයක් තියෙනවා. පද දෙකක් තුනක් විතරක් කියලා දෙන්නම්. ඒත් රහසක් එළි වෙන නිසා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. බුදුන් වහන්සේ වාචාච්චකට කියනවා ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන තමයි අනිත් අයට ධර්ම දේශනා කරන්නේ. අවබෝධය පිණිස බෝධාය. මුත්තෝසෝ භගවා මුත්තාය ධම්මං දේශේති. මිදුණා වූ බුදුන් වහන්සේ මිදීම පිණිස ධර්ම දේශනා කරනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. සසර තරණය කළා වූ බුදුන් වහන්සේ අනිත් අයට සසර තරණය කරන්න ධර්ම දේශනා කරනවා. වඩාත්ම වටිනා වචනය තමයි පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පිරිනුවම් වැඩියා වූ බුදුන් වහන්සේ අනිත් අයට පිරිනුවම් වඩින්න බණ කියනවා. ඔන්න පැටරුණා. ඉතින් පිරිනුවම් වැඩි 80 වෙන කියලා කියයි. නෑ ධම්මං දේශේති කියලා තියෙනවා.
80න් පස්සේ එක බණක්වත් දේශනා කර වදාලේ නැහැ. වදාලේ 35 සිට 80 දක්වා. එහෙනම් පිරිනුවන් ගිහින් තියෙන්නේ 35 දී. මේ නිවන් සැප ලැබලා තියෙන්නේ අවුරුදු 35 දී. තමන් ලබාගත්තා වූ මේ දුකින් මිදුණ නිවීමේ සැනසීම අනිත් අයට ලබා ගන්නට පරිනිබ්බානාය නිර්වාණ අවබෝධය පිණිස ධර්ම දේශනා කරනවා. අන්න බණ තියෙන්නේ මොකටද කෙලින්ම? අනිත් අයට නිවන හැටි කියලා දෙන්න. කවි කියන්න හරි, සින්දු කියන්න හරි, නටන්න හරි, නලවන්න හරි, ගයන්න හරි, සංගීත සංසරණ බලනවා වගේ හරි පිට්ටනියකට ගිහින් hina වෙලා එන්න හරි නෙවෙයි. මෙන්න මේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන මේ ධර්ම න්‍යාය අපිට පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා අපට අන් අය කියලා දෙන පරිදි පින් රැස් කරගෙන පිනෙන් පරලෝ ගිහින් අනාගත බුදුහාමුදුරුවෝ නිවන් මඟ කියලා දෙනතු සසරේ රැඳෙන පාරක් ඇරුණාම බහුතරයකට බුදුන් වහන්සේගේ ධර්මයේ සරණින් මේ පරලොව නොයන කර්මය කරගන්න පෘථග්ජන සමාජය දන්නේ නැහැ. ඊළඟ පදයටත් මං එනවා මේකේ තියෙන. එකෙන් එකතු කරගත්ත දේ තමයි නිවීම තියෙන්නේ අවුරුදු 35 80 දක්වා. එහෙනම් එතෙන්ද කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. ඒ කියන්නේ කෙලෙස් වලින් මිදුනහම තමයි නිවීම තියෙන්නේ. නිවුනහම තමයි පරලෝ යන්නේ නැත්තේ. මරණයක් නැත්තේ. දැන් මේ සඳහා බුදුන් වහන්සේ ශ්‍රාවකව හික්මුවේ කොහොමද? ගෙදරට පන්සිල් රකින්න කියලාද? පොයට අටසිල් රකින්න කියලාද? පොඩි හාමුදුරන්ට සාමනීර සිල් රකින්න කියලාද? ලොකු හාමුදුරන්ට උපසම්පදා සිල් රකින්න කියලාද? එහෙම තිබුණා නම් මමත් ඒක පිළිගන්නවා. එහෙම ත්‍රිපිටකයේ තිබුණා නම් මමත් ඒක පිළිගන්නවා. මට ඒක පිළිගන්න බැරි ඊට වඩා ගැඹුරු දෙයක් ත්‍රිපිටකයේ තියෙන නිසා. ඔබ වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? බමුණ අහනවා සත්‍යක. ඒ ශ්‍රාවක කියන්නේ කවුද? බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරලා ඊට අනුව හැඩ ගැහෙන අයට. එනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොම ශ්‍රාවකයෝ. මහාන වෙච්ච අය විතරක් නෙවෙයි. ශ්‍රාවකයෝ හික්මවන්ට බුදුන් වහන්සේ පාවිච්චි කරනවා කියලා පෙන්වන්නේ මොනවද එතන තියෙන්නේ? මම ශ්‍රාවකයන් හික්මවනු ලබන්නේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. ආත උස්සන්න පංචශීලයේ තුල පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මය බැලීමක් තියෙනවද? අටශීලයේ තුල පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මය බැලීමක් තියෙනවද? දසශීලයේ තුල පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමක් තියෙනවද? උපසම්පදා සීලය තුලවත් මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමක් තියෙනවද? නැහැ. යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කීවලු. අඹ ගැන අහපුවම දෙල් ගැන කීවලු. අඹ විචාරන්ට දෙල් කියන්නාසේ කියලා. කොහෙද මේ අපි යන්නේ? අපි ඔක්කොටම ධර්ම විනය නෑ නේද? කොහොමද බුදු සසුනක් ගොඩගන්නේ? බුදු සසුනේ තියෙනවා එහෙනම් ධර්ම විනය කියලා එකක්. ඒක ධර්මයේ තේරුණාම ධර්මයට අනුව හික්මෙන එක. එහෙනම් බණ අහන්න ඕන නේද? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇයි අපේ රට දහම් දීපය කියලා කිව්වේ? බණ පොත්වලත් තියෙන හින්දාද? නෑ, මිනිස්සුන්ගේ හැසිරීම් රටාව ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදී යහපත් මිනිසුන් වශයෙන් ජීවත් වෙන නිසා. හැමදෙනාගේම ජීවත් වීමේ අයිතිය පිළිගත්ත නිසා. ජීවත් වීම සඳහා අන් අය මරන්න, කපන්න, කොටන්න ගියේ නැති නිසා. අපි පොඩ්ඩක් ඇහැ දාලා බලමු සමාජයේ දෙස. එහෙමනේ සමාජයේ ළමයි කියන්නේ ඇහැ දාලා බලනවා කියලා. මේ වර්තමාන සමාජයේ ඒ හරස් කැපමක් අපි අරන් බලමු. ගෙදර අය පන්සිල් කියනවා, පැවිදි අය උපසම්පදා සිල් රකින්නවා, සාමණේර සිල් රකින්නවා, අට සිල් රකින්නවා. කියනවානේ සතුන් මරන්නේ නැහැ කියලා කියනවා. හොරකම් කරන්නේ නැහැ කියලාත් කියනවා. මත්පැන් බොන්නේ නැහැ කියලාත් කියනවා. අපි කිව්වහම කියනවානේ නේ. හොඳයි, වර්තමාන සමාජයේ දත් එක් රැස් කරලා බැලුවොත් අප්‍රේල් මාසය තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ලීටර් ප්‍රමාණය ඊතල් මධ්‍යසාරය හෙවත් අරක්කු ආදී දියර වර්ග ස්වාර්ථාගත ලෙස ඉහළ යනවා නේද? ඒ විතරක් නෙවෙයි. බෞද්ධයයි කියලා කියාගන්නා වූ පවුල්වල ඉන්න පිරිමින්ගෙන් 80%ක් මත්පැන් බොනවා නම්
ඒ වේරමණී සික්ඛාපදං සමාදියාමිද රමණී සික්ඛාපදං සමානියාමිද? මම වා ගලපලා පෙන්නකොට තමයි තේරෙන්නේ. ඔය විරමණය කියන එකේ තේරුම වෙන්වීම. රමණය විරමණය. එතකොට වෙන් වෙනවා කියන එක තමයි වේරමණී කියලා කියන්නේ විරමණය. දැන් යෙදෙනවා නම් ඒකට විරමණය යොදලා බෑනේ. එහෙනම් ඒකට රමණී කියලා ලියන්න වෙනවා. එහෙනම් මත්පැන් වන බොහෝ මිනිස්සුන්ට ගැළපෙන ශික්ෂාපදේ තමයි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා රමණී සික්ඛාපදං සමාදියාමි. වේ කියන්න එපා. එතකොට සියලු පව් සිදුවෙන්න ඕන මුල් දොරටුව මිනිස්සු කරමින් පව් කරනවා නේද? උංගාව ඇති සීලයක් නැහැ නේද? ධර්මයේ ගැන කවර කතාවද? මේ නිර්වුල් තෙරවාදී බුදුදහමක් අපේ රටේ තියෙනවා කියලා විදේශ වාසීන් ඇවිදින් ධර්මයේ ගෙනියන්න බැලුවොත් එහෙම ඒවට ධර්ම ප්‍රචාරක කටයුතු වලට ඉස්සරලා බලනවා මේ බුදුදහමට අනුව හික්මෙන සාම්පලය බෞද්ධ සාම්පලය මේ බුදුදහමට අනුව හික්මෙච්ච ගිහියාගේ ජීවිතය කොහොමද පැවිද්දාගේ ජීවිතය කොහොමද කියලා බලපුවාම ඒ ධර්මයට අනුව ශික්ෂණ අපේන්න එපා ගෙනියන්න. ඔන්න එක ශික්ෂණයක් මම පෙන්නවා 80ක් මත්පැන් බොනවා. දැන් මේ තමයි බෞද්ධ සාම්පලය අපේ. මේක දැක්කහම මේ තරම් අපරාධ කරන්නේ නැති රටවල් ඕන තරම් තියෙනවා නීතියේ පිළිසරණ යටතේ විතරක් ගැඹුරු දහමක් නැතුව. ඔය විදේශගත වෙලා ඉන්න සමහර අය කියන්නේ හරි සාමකාමී නීතිගරුකයි කියලා. එහෙනම් බුදුදහමෙන් ලබාගත් පෝෂණය අපි ලබාගෙන නැහැනේ. තේරෙනවද මේක? අන්න එතන හැදෙන්න ඕන රටක් හැදෙන්න. අපි තනිව හැදෙන්න ඕන. ඔය අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසී මහානාහිමියන් වැඩ ඉන්න කාලේ උන්වහන්සේ ළඟ හොඳ උදාහරණයක් තිබුණා. රට හදා මිනිසා හදමු නෙමෙයි මිනිසා හදා රට හදමු. මිනිසා හදන හැටිත් ලස්සන උපමාවකින් කියලා තිබුණා. ළමයෙකුට හම්බ වෙනවා හතරස් කොලයක්. මේ කොලේ එක පැත්තක තියෙන ලෝකසිතියම අනිත් පැත්තේ ඉන්නේ මිනිස්සෙකුගේ පින්තූරේ. මේක හම්බ වෙනකොට මල්ලි කෙනෙක් නංගි කෙනෙක් මේක ඉරලා දාලා අලව ගන්න විදිහක් නැහැ. බැලුවා ලෝකේ පැත්ත අරගෙන ඒක සමාන පුංචි ඉරි තියෙන්නේ අලව ගන්න බෑ. අනිත් පැත්ත බලපුවම තියෙනවා ඇස් දෙකයි අත් දෙකයි කන් දෙකයි. ඒ පැත්ත බලාන ඔළුවට කකුල් දෙක ඔළුවට අත් දෙක අත් දෙකට පපුව මිට්ටු කරලා මනුස්ස රූපේ හදනවා. මනුස්ස රූපේ හදලා අනිත් පැත්ත හරලා බලනකොට ලෝකෙ ඉබේම හැදිලා. පේනවද මේ දර්ශනය? මේ ක්‍රියාකාරකමක් නෙවෙයි කියන්නේ. ලෝකයක් හදන්න ඕන නම් මනුස්සය හදන්න ඕන. මනුස්සය හදන්න ක්‍රම තුනක් තියෙනවා. එක ලෝකාධිපත්‍ය කියන එක පිළිගන්න ඕන. දෙක ආත්මාධිපත්‍ය කියන එක පිළිගන්න ඕන. තුන ධර්මාධිපත්‍ය කියන එක පිළිගන්න ඕන. මොනවද මේ? ඔහොම කීවට තේරෙන්නේ නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයට යන්න. අග්ගඤ්ඤ සූත්‍රයේ තිබෙනවා නීතිය හැදුන හැටි සහ කාටද නීතිය හැදුවේ කියලා. දැන් ඔය ඔබේ ඉඩම තියෙනවානේ. ඒකේ පොල් කෙසෙල් මේ හැම දෙයක්ම ඔබට භුක්ති විඳින්න ආයිති. කපාන ගියාට හොරකම් කරුවා කියලා කියන්නේ නැහැ. තමන්ගේ කොටස. අනික් කෙනෙකුගේ කපානින්න ගියොත් තමයි හොරකම් කරනවායි කියලා කියන්නේ. මේ වගේ මේ ලෝකේ ආරම්භයේදී තිබිච්ච මේ ස්වයංජාත අස්සන්න භුක්ති විඳින්න කෑලි කඩලා දුන්නයි කියනවා මිනිස්සෙන්ට. උදේ ගිහින් දවල් ගිහින් හවස ගිහින් අරන් ඇවිදින් පොර දාන්න ඕනෙත් නැහැ හැදිලා තියෙන්නේ. සුද්ධ කරන්න ඕනෙත් නැහැ. ඒකයි ස්වයංජාත කියන්නේ. ටික කාලයක් යනකොට ඒක මිනිස්සෙක් ලෑස්ති වෙනවලු දවල් නෙමෙයි රැට ගිහින් අනිත් කෙනෙකුගෙන් හොරෙන් කපානෙන්න නොකිය. තමන්ගේ එක තිබියදී ආරක්ෂා කරන අනිත් කෙනාගේ එක කපානෙන්න. තමන්ගේ කොටසේ අඩු වෙලා තියෙනවා දැකලා රැකලා ඉඳලා මෙයා අල්ලා ගන්නවා. අල්ලගෙන ඔහුට අවවාද කරනවා මේ වැරද්ද ආයෙ කරන්න එපයි කියලා. දෙවෙනි දවසත් හොරකම් කරලා අහු වෙනවා. තුන්වෙනි දවසත් හොරකම් කරලා අහු වෙනවා. බලන්න බුදු සමයේ තියෙන හැටි වරදකට පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි වතාවටත් අවවාද කිරීම කියන එක තියෙනවා. අහන්නේ නැහැ. අර සාමකාමී හොරකම් කරන්නේ නැති පුරවැසියන් එකතු වෙලා තමන්ගේ අස්සෙන්ෙන් කොටසක් දීලා පාලකෙක් හදාගත්තයි කියලා තියෙනවා. ඒ පාලකයාට බද්ද දුන්නේ මොකටද? ඔවුන් රංජනය කරන්න හොරකම් කරන අයට දඬුවම් දෙන්න පාලනය කරන්න.
ආරම්භයේ පටන්ම මේ රටේ නැත්තම් මේ ලෝකේ නීති හැදිලා තියෙන්නේ යහපත් මිනිස්සුන්ට නෙමෙයි. යහපත් නම් නීති ඊට වඩා නීති ගරුකයි අය. යහපත් මිනිස්සුන්ගේ නිදහස කඩාකප්පල් කරන නරුම මිනිස්සු පාලනය කරන්න තමයි නීති හදලා තියෙන්නේ. මොකද බණක් දහමක් පිනක් දහමක් තේරෙන්නේ නැත්නම් මිනිස්සු ආත්මාර්ථකාමී. අනිත් අයට මොන හානියක් වුණත් රටට මොන හානියක් වුණත් කමක් නැහැ. තමන්ගේ වැඩේ. අන්න ඔවුන්ව පාලනය කරන්න පළමුව නීතිය තියෙන්න ඕන. ගමට රටට ලෝකෙට ගැලපෙන පරිදි. මිනිසුන් හුඟක් ධර්මගරුක නම් නීතිය එච්චර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ධර්මගරුක නැත්නම් වැඩිපුර දැඩි නීති පනවන්න ඕන. අන්න මේ හැම පුද්ගලයෙක්ම රටක යහපත සඳහා පනවා තිබෙන්නා වූ නීතිය පිළිගන්න ඕනේ. ඒකට තමයි ලෝකාධිපත්‍ය කියලා කියන්නේ. ඔය බ්‍රාහ්මණ ධම්මික කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ මට මතක හැටියට ඒක තියෙනවා දෙවියෝ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිදින් කියපු කවියක් නැත්නම් ගාතාවක්. කවියක් නෙමෙයි ඒකට කියන්නේ ගාතාව කියලා. භීයෝ බාලා පවිජ්ජයොං නොචස්ස පටිසේදකෝ තස්මා භූසේන දණ්ඩේන ධීරෝ බහලා විසෝදේති. සිංහල තේරුම මොකක්ද දන්නවද? පාලනය කරන්නෙක් නැති විට අනුවනත නැත්තන් වැරදි කරනවා තමයි. හරි වැරදි දන්නේ නැතුවම පාලනයක් නැතුවම ඒවුන් කරලා අපායට පාරත් හදා ගන්නවා යන්න. එබැවින් දැඩි දඬුවම් යොදා ඥානවන්තයෝ නැත්තම් පාලකයෝ තස්මා භූසේන දණ්ඩේන කියන්නේ දැඩි දඬුවම් කියන එක. ධීර නැත්නම් ඥානවන්තයෝ නර බාලයින් හික්මවන්න ඕන කියලා තියෙනවා. අපේ රටටත් එහෙමයි ඒක. ඒ පළවෙනි ශික්ෂණය එහෙනම් දඬුවම තියෙන්නේ වැරදි කරනවට දඬුවමට බය නම් වැරදි නොකර ඉන්න ඕන. වැරදි කරලා හිරගත වෙලා හරි මොනවා හරි වෙලා දඬුවම කරන බැනලා හරියන්නේ නැහැ. තමන් සම්මත ලෝකෙ පිළිගත්ත සාමකාමීත්වයේ කඩන්ට වැරදි කරන නිසා තමයි දඬුවම් හම්බ වෙන්නේ. අන්න මේක මොලේ තියෙනවා නම් අපි මේ වැරදි කරන්නේ නැත්නම් අපිට දඬුවම ප්‍රශ්නයක් නැහැ. දැන් මම අවුරුදු 65ක් ගත වෙලා තිනවා ජීවිතේ 3 සැරේද කොහෙද පොලිසියට ගිහිල්ලා තියෙන කවදාවත් දඬුවමක් එහෙම මට කවුරුත් දීලා නැහැ. ගිහින් තින්නෙත් මොනවා හරි ඔය ආගමික කටයුතු වලට සාකච්ඡා වලට. එහෙනම් අපි නීති ආධිපත්‍ය පිළිගන්න ඕන. ව්‍යවස්ථාවේ හරි අධිකරණයේ හරි පාර්ලිමේන්තුවේ හරි යම්කිසි නීති කාලානුරූප වෙනස් කරනවා පනවනවා. නීති ආධිපත්‍ය පිළිගත්තා කියලා නිවන් දකින්නෙත් නැහැ, පව් සිද්ධ වෙන එක වලකින්නෙත් නැහැ. නමුත් ඒක පළවෙනි බාල පියවර, 15ව පියවර. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ අපට විශ්වාස කරලා තියෙන, පැහැදිලි කරලා දෙන පව්පින් විපාක විශ්වාසය නිසා පව් නොකරන බව. මොකද පාප කර්මයට අනාගත දුක් විපාකේ. පාප කර්මයේ හේතුවයි දුක් විපාකයේ ඵලයයි. පුණ්‍ය කර්මයේ හේතුවයි සැප විපාකයේ ඵලයයි. ධාන කර්මයේ හේතුවයි ධාන විපාකයේ ඵලයයි. සංසාරයේ මේ හේතුඵල වශයෙන් බලන්න පුරුදු වෙන්න. එහෙනම් මේ අනාගත දුක් ඵලය නවත්තන්න ඕන නම් මේ දුක් හේතුව නවත්තන්න ඕන. බුදු සමයේ මේකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. අර පව්පින් විපාක නීතිය විශ්වාස කරන්නේ නැති අයට මෙලවක් නැහැ, පරලොවක් නැහැ, අම්මා නැහැ, තාත්තා නැහැ, බුදුන් නැහැ, රහතුන් නැහැ. ඕන දෙයක් කරාට කමක් නැහැ, මරුණම ආයෙ උපදින්නේ නැහැ. නේත මිත්‍යා දෘෂ්ටිය. අපි අපේ අම්මා තාත්තා පූජ්‍ය පක්ෂේ අපි ශික්ෂණය කරලා තියෙනවා යහපත් දේ කරන්න, අයහපත් දේවල් කරන්න එපා. අපි ඉන්නේ පව්පින් විපාක විශ්වාසේවත් දසවස්තුක සම්මාදිට්ඨියේ. හැබැයි මං මුලින් කතා කළා උපාදානය නියත මිත්‍යා දෘෂ්ටියෙත් තියෙනවා, දසවස්තුක සම්මාදිට්ඨියෙත් තියෙනවා. මිනිසුන් අතර උපදින්න පුළුවන් වෙන්න පුළුවන්. දෙවියන් අතර උපදින්න පුළුවන්. නමුත් උපාදානයෙන් මිදිලා නැහැ. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටි භූමිය උපාදානයෙන් මිදිලා නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියත් උපාදානයෙන් මිදිලා නැහැ. උපාදානයෙන් මිදෙන භූමිය වෙනම නම් කරනවා ත්‍රිපිටකේ. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. මහණි තවත් සම්මාදිට්ඨියක් තිබෙනවා. ඒකට කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ අනාශ්‍රව හේවත් දුකට හේතු අයින් වෙන සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයෙන් නිවන් තියෙන සම්මාදිට්ඨිය. අර මිත්‍යා දෘෂ්ටියේ කල්පයක් ඇවිද්දත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියේ කල්පයක් සංසාරේ ඇවිද්දත් ඒකට සැප විපාක ඇරුණාම ලෞකික සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් එතෙන්ට ගේන්න බෑ.
බුදු සමයේ නිවන් සඳහා දේශනා කළ එකක් නම් නිවන් තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය. ඔබට නිවීම කියන එකේ සැනසීම ලබන්න අවශ්‍ය නම් ඔබ ආර්ය සම්මාදිට්ඨිකයෙක් වෙන්න වෙනවා. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙනද ශික්ෂාපද වලින්ද? නැත්ත. ඊට වඩා ගැඹුරු දහමක් මුල් කොටගෙන. අන්න අපි මේ උපාදානය වීම සහ උපාදානයෙන් මිදීම කියන කාරණේ පැහැදිලි කිරීම සඳහා මේ ආර්ය සම්මාදිට්ඨිය විග්‍රහ කරන්න ඕන. මතක තියාගන්න. උපාදානය වෙන්නේ ජීවිතේට එක සැරේ නම් ඒක නොකර හිටපුවම නිදහස් වෙන්නේ නැතේ. දවසට එක සැරේ නම් ඒක නොකර ඉන්න බැරිය. නැහැ. මොහොතක් පාසාම සිදුවෙන දෙයක්ලු මේ උපාදානය කියන එක. අන්නේ උපාදානයෙන් නිසා සසරට බැඳෙන එක මාර බන්ධනය කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ. අපි එහෙනම් මේ උපාදානයට රැවටිලා මාර බන්ධනය තුළ සසරක් හදාගත්ත අය වුණාම මායාවෙන් මිදෙන ක්‍රමය බුදුන් වහන්සේ කියලා දෙනතුරු අපි දන්නේ නැහැ. අන්න බුදුන් වහන්සේගෙන් ඉගෙන ගන්න ඕනේ ඒක. එදිනෙදා ජීවිතය තුළ කරන කර්තව්‍යයන්හිදී මේ අනාගත සසරේ උත්පත්ති හටගන්නේ කොහොමද පෙන්වුවේ? ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි. වච්චගොත්ත බ්‍රාහ්මණය මම උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවන්නේ. නෝ අනුපාදානස්. උපාදාන නැති කෙනාට උත්පත්ති නැහැ. එන උපාදාන වෙන්නේ උපාදානෙන් මිදීම වෙන්නේ කොහොමද? පන්සිල් වලින්ද, අටසිල් වලින්ද, දසසිල්ද, උපසම්පදා සිල් වලින්ද? නැහැ. ඔය ඕන එකකින් උපාදාන වෙන්න පුළුවන්. උපාදාන වෙනවා කියන එකේ තේරුම යලිත් ගන්න පුළුවන් විදිහට හේතුවක් ඉතුරු වෙන එක. මේකට පාළි වචන තුනක් තියෙනවා. පව් හේතු ඉතුරු වෙනවට කියනවා අපුඤ්ඤාභිසංකාර. පින් හේතු එකතු වෙනවට කියනවා පුඤ්ඤාභිසංකාර. ධාන හේතු ඉතුරු වෙනවට කියනවා ආනිජ්ජාභිසංකාර. ඔක්කොම එකතු කරවම කියනවා සබ්බේ සංඛාරා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා. සංඛාරයන්ගේ අනිත්‍ය නුවණින් දකින්න කියලා. ඒ වුණාට අපාය යන දිව්‍ය ලෝක යන බ්‍රහ්ම ලෝක යන අයගේ දර්ශනයේ සබ්බේ සංඛාරා අනිච්චාති. අන්නේ මරණින් එහා පැත්තට හෝ මේ ජීවිතයේ පසු කාලීනව හෝ විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙන්නේ උපාදාන නිසා. තවත් විදිහකින් කියනවා නම් මේ සත්වයා සසර ඇවිදින්නේ කකුල් දෙකෙන් නෙවෙයි. කකුල් දෙකෙන් යන්නේ මේ ජීවිතේ විතරනේ. ඉතින් එහාට ශරීරය දාලානේ යන්නේ. තමන් පින් උපාදාන කරගත්තොත් කාම සුගතියට යනවා. පව් උපාදාන කරගත්තොත් කාම දුගතියට යනවා. ධාන උපාදාන කරගත්තොත් ධාන බවල යනවා. සසරක් හදාගෙනයි යන්නේ. තියෙන තැනකට කවුරුත් යන්නේ නැහැ. තම තමන් ජීවිතයේ පාප ධර්මයන් එකතු කරොත් ඔහු පාප ධර්මයන්ට අනුව යන්න අපායක් හදා ගන්නවා. පුණ්‍ය ධර්මයන් එකතු කරොත් එයට යන්න කාම සුගතියක් හදා ගන්නවා. ධානය එකතු කරොත් ධානය අනුව යන්න බඹලව හදා ගන්නවා. ඒ නිසා මේ සසර කියන්නේ තමන් විසින් කරන කර්මයන්ගේ අනාගත විපාකය. ඒකේ භයානකක තමයි මෙතනින් එහාට ගියාපම ඕක කියලා දෙන්න කෙනෙක් නැහැ. තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ අරුණාම අපි ඕන කෙනෙකුට එහෙනම් ඕනේ රටක ඕන ජාතියක ඕන ආගමක ඉපදිලා අර ආගම් වල උගන්වන මිත්‍යා දෘෂ්ටි කරගහගෙන උපාදාන සහිතව මැරෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුද්ධෝත්පාදයක සදහම් හමුවීම නම් වූ මේ කාරණේ ඊට වැදගත් කියලා කියන්නේ. තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං. මේ ලෝකේ අති දුර්ලභ කරුණක් තියෙනවා අපට හමු වෙන. සම්මුඛී භූත වෙනවා කියන්නේ මොන ගැහෙනවට. මොකද්ද? මනුස්ස පටිලාභෝච වෙ ලැබිලා තියෙන්නේ. හැබැයි මනුස්ස පටිලාභය ලැබුණට විතරක් වැඩේ කෙරෙන්නේ නැහැ. සද්දම්මස්සච දේශනා. සදහම් හමු වෙන්න වෙනවා. උපාදානයෙන් මිදීම සඳහා. බුදුරජාණන් වහන්සේ මේ උපාදානයේ වීම දේශනා කළේ උපාදානයෙන් මිදීම දේශනා කළේ මොනවා මුල් කොටගෙනද? ගිහියා මුල් කොටගෙනද, පැවිද්දා මුල් කොටගෙනද, ස්ත්‍රිය මුල් කොටගෙනද, පුරුෂයා මුල් කොටගෙනද, නැත්නම් ශික්ෂාපද මුල් කොටගෙනද? නැත. ඊට වඩා එහා ගිය ධර්මයක් මුල් කොටගෙන. මම කියවනේද සත්‍යක සූත්‍රයේ තියෙනවා කියලා ශික්ෂණ ප්‍රතිපදාවක්. මම ශ්‍රාවකයා හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් දකින්න කියලා. සෝවාන් ආදී මාර්ගඵල ලබන්න ඕන නම්
ඔබ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න තැනට එන්න වෙනවා. ඒක තමයි ධම්මන්තරණං ගච්ඡාමි. නැත්නම් ඒක තමයි ආර්ය සම්මාදිට්ඨිය. පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? අන්න ඒකේ උපාදාන කියන වචනේ තියෙනවා. පංච උපාදානස්කන්ධය. පංච ස්කන්ධය. මෙන්න මේ දහම් කොටස අපට ඇහෙන්නේ නැහැ. මෙන්න මේ දහම් කොටස අපට දේශනා වෙන්නේ පොතපතේ වැරදි විදිහට. ඒ නිසා තේරුම් ගන්න බෑ, අනුගමනයට යන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේට වැරදිලා නෙවෙයි. කවුරු හරි ඔය පොත්පත් එහෙම මෙහාට මාරු කරනකොට වුන්ට වැරදිලා. දැන් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර බමුණෝ ඔය අර්ථ තියන්න ඇති. ඒවා ඔක්කොම පෘථග්ජනයින් සතු දේවල්. බුදුන් වහන්සේකට ආරි සත්‍ය දේශනා කළා. ආරි සත්‍ය අවබෝධය ලබාගත් පුද්ගලයන් අවුරුදු 1000කින් හරි 1500කින් හරි ඉවර වුණා නම් ඊට පස්සේ මේක ආයෙත්පත් වෙනවා පෘථග්ජනයන් අතට. මේකට කියනවා අනුපුබ්බේන පෘථග්ජනං ගතෝ. ටිකෙන් ටික පෘථග්ජනයන් අතටපත් වෙනවා. අපේ බුදුදහම පෘථග්ජනයන් අතටපත් වෙලා විකෘති කරපු අර්ථ තියෙන්නේ. ඒ නිසා අපට පිනෙන් එහාට ලෝකයක් නැහැ. පිනෙන් එහාට බුද්ධ ආගමක් නැහැ. සැබෑ බුදුදහම තියෙන්නේ එතනින් එහාට. මගේ ධර්ම දේශනාවල ලස්සන වචනයක් තියෙනවා. සවන් දුන්න අයට මතක් කරලා දෙන්නම් අනිත් අලුතෙන් අහගන්න. චත්තාරි ඉමානි භික්කවේ කම්මානි මයා සයං අභිඤ්ඤාය සච්චිකත්තාප වේදිතානි. මහන්නේ මෙන්න මේ කර්ම જાති හතර මම මගේ ස්වයම්බෝ ඥාණයෙන් දැනගෙනයි ලෝකෙට දේශනා කළේ. අන්න බුදුදහමේ කර්ම જાති හතරක් තියෙනවා. ඔබ ඉන්නේ කොයි කර්මෙද? ඒ ඉන්න කර්මෙට විපාක ඔබට හම්බ වෙයි. අපි මුලින් කතා කරපු ඇතෙන්ට ගන්නවා අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං. ඒ කියන්නේ පස්පව් දක්ෂා කුසල ආනන්ත කුසල කර්මයන් පව්කම් සහ දුක් විපාක. කන්න කර්ම කන්න විපාක. පව්කම් සහ දුක් විපාක. ඒකත් කර්මේ කර්ම විපාක. ඒක හොඳ නෑ කියලා උගන්වපුවා අත්තිබික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. පව්කම් වලින් නිවන්ලා පින්කම් කරනවා. එතකොට පුණ්‍ය කර්ම ලෞකික සැප විපාක. ඒත් කර්ම විපාක. තව එකක් තමයි අර ධාන කර්ම සුඛ කර්ම වල උඩ කොටසක්. ධාන කර්ම ධාන විපාක. ඒ තුන්වෙනි කර්මය. මේ තුනම කර්ම විපාකනේ. එතකොට සත්වයා අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ කර්ම විපාක වශයෙන්. මුළු සංසාරේම කර්ම විපාක නේද? කෝ හතරවෙනි කර්මය? ඒකට මොකද්ද ත්‍රිපිටකයේ කියලා තියෙන නම? අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. අනේ තවත් කර්මයක් තියෙනවා. ඒකට පවුත් නෙමේ, ඒක පිනුත් නෙමේ. එබැවින් ඒකේ පව් විපාකත් නැහැ, ඒකට පින් විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. උපාදානයේ වීමට කියන්නේ කර්ම රැස් වෙනවා කියලා. උපාදානයේ නොවි අවසන් වෙනවට තමයි කර්මක්ෂය කිරීම කියලා කියන්නේ. මොනවද උපාදාන නොවි අවසන් වෙන්න ඕන? ස්කන්ධ පංචකයෙන් පංචකයට උපාදාන නොවි අවසන් වෙන්න අපිට පුළුවන් වෙන්න වෙනවා. අයි ස්කන්ධ පංචකයෙන් පංචකයට කිව්වේ? ස්කන්ධ පංචකේව ගොඩාක් අපේ ජීවිතේ පහළ වෙන නිසා. නමුත් බණපතකින් හරි වෙනපතකින් හරි ස්කන්ධ පංචකය කියන්නේ නැත්නම් වෙද මහත්යාගෙන් හරි ඉගෙන ගත්තාම ස්කන්ධ පංචකය කියන්නේ ශරීරය කියලා. ඉතින් දෙකක් නැහැ. ස්කන්ධ පංචකය එකයි තියෙන්නේ. ශරීරයට ස්කන්ධ පංචකය කියන්නේ බුදුදහම දන්නේ නැති අය. වෙද මහත්තුරු, නැගත් මහත්තුරු, තවත් ඔය ආය තමයි පංචස්කන්ධය කියන ශරීරයට. බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පංචකය විග්‍රහ කරන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, සිත කියනා වූ දොරවල් 6 මුල් කොටගෙන. ඔබටත් මේ 6 තියෙනව නේද කියලා කල්පනා කරලා බලන්න. අත ගාලා බලන්න ඕනේ නැහැ. තියෙනවනේ නේ. තියෙනවා. මේ ඇහැට පේන්නේ ඔක්කොටම රූප. කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, සිතට අරමුණු, ලෝභ දේශ මොහ කියලා කියනවා. අපිට ලැබී තිබෙන දොරවල් 6න් 6 ආකාර අරමුණු පහළ වෙනවා. රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. මෙන්න මේ රූපයට තමයි පංචස්කන්ධේ රූප කියන්නේ. කයට නෙවෙයි. බණපතයි උගන්නන අයයි උගන්නන්නේම පංචස්කන්ධේ රූප කියලා කයට. ඒ නිසා එතනින් එහාට ආර්ය ධර්මයක් මේ රටේ නැහැ. එහෙම කියන අය ගාව නැහැ. නමුත් මේ සත්තට්ඨාන කුස සූත්‍රයේ සඳහන් කරනවා මිනිස්සුන්ට වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි, විඥාන 6යි පහළ වෙනවලු දොරවල් 6ෙන්ම.
දොරවල් හයෙන් නම් වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ රූපය නිසා, ශබ්ද රූපය නිසා, ගන්ධ රූපය නිසා, නැත්නම් රූප වේදනා සංඥා සංකාර. එතකොට එහෙනම් ඔබට ඇහැට රූපයක් පේනවා කියන්නේ, කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේ, නාසයට ගන්ධයක් දැනෙනවා කියන්නේ ඒ මොහොතේ ඒ රූප ආරම්මණය මුල් කොටගත්, ශබ්ද ආරම්මණය මුල් කොටගත්, ගන්ධ ආරම්මණය මුල් කොටගත් ඒකේ වේදනාවක්, ඒකේ හැඳිනීමක්, ඒකේ ඇලීමක්, ඒක ගැන විශේෂයෙන් දැන ගැනීමක් පහළ වෙනවා. එනම් පංචස්කන්ධ ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අපට උපදිනවා. ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට නිරන්තරයෙන් මාරු වෙනවා. එහෙනම් ඒ පංචස්කන්ධයාගේ ඔබේ දැක්ම මොකද්ද? බුදුන් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද? ඔබේ දැක්මට තමයි කියන්නේ නিত্য සුඛාත්ම. ඔය ත්‍රිපිටකයේ තියෙන ලස්සන සූත්‍රයක් විපල්ලාස කියලා. විපල්ලාස කියන්නේ විකෘතිය කියන එක. මේ විකෘතිය ගැන කතා කරනවා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්‍යෝ උපදිමින් මැරෙමින් සංසාරේ යනවලු. අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ. මොනවා නිසාද කියලා මුල් ගාතාවල පෙන්නනවා. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති, අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛ ආත්ම කොට අරගෙනලු සසර යන්නේ. එහෙනම් සසර යන්නේ පාදකෙන් නෙමෙයි. මොනවෙන්ද සසර යන්නේ? පවෙන් සසර යනවා අපාය පැත්තට, පිනෙන් සසර යනවා කාමසුගතිය පැත්තට, ධානයෙන් සසර යනවා බබලෝ පැත්තට. එහෙනම් සසර යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් ඔබට පව පින ධානය නිත්‍ය සුඛාත්ම වෙලා නේද? කවුරුත් දන්නේ නේද ඒක? ඉඩ කඩන් වල අනිත්‍ය බලනවා, කෙස් වල අනිත්‍ය බලනවා, වතු පිටි වල අනිත්‍ය බලනවා, මල් පරවෙන අනිත්‍ය බලනවා. ඇරුණාම පංචස්කන්ධය අනිත්‍ය බුදුදහමේ දේශනා කරලා තියෙන්නේ ඒක අපි දන්නේ නැහැ කියලා දන්නේ නේද? තව කවුරු? ඒ අනිත්‍ය ඇස් දෙකේ බලලා ඇස් දෙකෙන් බලලා වැය කියලා තේරෙනාද නේද? බලන්න මම ආයෙත් එක කියලා දෙනවා ඔබට. පවෙන් පරලෝ යනවා නම් ඔහුට පව නිත්‍ය සුඛාත්මයි. පිනෙන් පරලෝ යනවා නම් ඔහුට පින නිත්‍ය සුඛාත්මයි. ධානයෙන් පරලෝ යනවා නම් ධානය ඔහුට නිත්‍ය සුඛාත්මයි. නිත්‍ය සුඛාත්ම කියන එකේ තේරුම ස්ථිරයි සපයි ආත්මයි කියන එක නෙවෙයි. ඒක අපි වරද්දාගත්ත දෙයක්. මෙන්න මෙතන තේරුම් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨි කියන පදයේ තේරුම. සක්කාය කියන්නේ මේ කයට නෙවෙයි. සක්කාය කියන්නේ ඇහෙන් රූපයක් පහළ වෙනකොට රූපයේ වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්න එකට තමයි සක්කාය කියන්නේ. ඇහෙන් සක්කාය පහළ වෙනවා, කනෙන් සක්කාය පහළ වෙනවා, නාසයෙන් සක්කාය පහළ වෙනවා. අපට සක්කාය හයක් පහළ වෙනවා දොරවල් හයෙන්. දැන් මේවා ටිකක් ගැඹුරුයි. මේ හරියට ඉතින් බණ ටික ඉවර වෙන්න කියලා දීලා යන්නත් ඕනනේ. ඊට පස්සේ මේක තේරෙන්නේ නැත්නම් ඔය අර ප්‍රඥානාලිකාවේ මේක වීඩියෝ වෙනවනේ. ඒකේ ජීවිතේට ධර්මය කියලා ධර්මදේශනා මාලාවක් තියෙනවා මගේ දිනපතාම. ඒක අහලා 50ක් විතර අහලා තේරුම් ගන්න ඕන නැවත නැවත. එතකොට තේරෙවි. එතකොට සක්කාය කියලා කියන්නේ මේකය කියලා උගන්වන්නේ ධර්මයේ දන්නේ නැති අය. අපේ පාලි සිංහල අකාරාදියේ පවා හැමයි තියෙන්නේ. නමුත් ධම්මදින්නා සූත්‍රයේ තිබෙන්නේ නැහැ. චුල්ල වේදල්ල සූත්‍රයේ පෙන්වන්නේ මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවායි කියලා. එහෙනම් ඇහෙන්නම් රූපය මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහ, කනෙන්නම් ශබ්දය මුල් කොටගත් ශබ්ද රූප වේදනා සංඥා සංකාර පහ. මෙසේ ස්කන්ධ පහේවා හයක් පහළ වෙනවා. ඒකට එන්නේ මොනවද? ඒකට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨිය කියනවා. පව තියෙන්නේ සක්කාය දිට්ඨිය තුළ, පින තියෙන්නේ සක්කාය දිට්ඨිය තුළ, ධානය තියෙන්නේ සක්කාය දිට්ඨිය තුළ. සක්කාය දිට්ඨිය සංයෝජනයක් නෙවෙයිද? පවෙන් අපායට බැඳලා, පිනින් කාමසුගතියට බැඳලා, ධානයෙන් බබලුවට බැඳිලා. කෝ ගැලවිල්ලක් කාටවත් නැහනේ. එහෙනම් සක්කාය දිට්ඨිය බැඳෙන්න නෙමෙයි තියෙන්නේ, කඩන්නනේ තියෙන්නේ. අන්න සක්කාය මිත්‍යේ බැඳෙන්න අදම්මං සරණං ගච්ඡාමි. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න තමයි ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි හැමදෙනාටම යද්දි එද්දි සිටිද්දි නිදද්දි පව් කරද්දි පින් කරද්දි හොඳ දේවල් කරද්දි නරක දේවල් කරද්දි සිතින් කයෙන් වචනෙන් හැම වෙලාවෙම රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. මුළු බුදු ධර්මයේම අන්තිමට ස්කන්ධ පහක ඉපදීම නැමැති ඒකකය තුලට කොටු කරනවා.
ඕන කෙනෙකුට ඒක හරි. දැන් ඒක තුල වැරැද්ද කුමක්ද? ඒක තුල වැරැද්ද තමයි අර පෙන්නන්නේ අනිත්‍ය නිච්ච සංඤ්ඤනෝ දුක්ඛේ සුඛ සංඤ්ඤනෝ අනාත්තානි අත්තාති සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ඒකට එන දේවල් ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා හේවත් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම තුළ තමයි සත්වයාට අපායක් බඹලවක් දිව්‍ය ලෝකයක් තියෙන්නේ. පරලොව තියෙන්නේ උපාදාන තියන අයට. උපාදානෙන් මිදෙන දවසට යන්න පරලොවක් නැහැ. මතක තියාගන්න. ඒ නිසා අපිට මේ උපාදානය වෙන්නේ කොහොමද? ස්කන්ධ පංචකය තුලයි උපාදානය වෙන්නේ. අවුරුද්දට සැරයක් ජීවිතේට එක සැරයක් නෙවෙයි. අරමුණෙන් අරමුණට. ඒ නිසා අපිට මේ ජීවිතේ මෞකුසෙන් බිහිවි ජීවිතාවසානයේ මරණයක් වෙනුවට මොහොතක් පාසා දැන් සිදුවෙන මරණයක් දෙනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියලා. මේ ස්කන්ධ කියන සමූහය හටගත් සැනින් දිරනවා මියනවා. ඔබත් සෙනයක් පාසාම උපදිනවා දිරනවා මැරෙනවා. ඊට එහා ජීවිතයක් අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. අපි ජීවත් වෙන්නේ ස්කන්ධ පංචකය තුළ. පෘථග්ජනයයි කියලා කියන්නේ ස්කන්ධ පංචකය මම මගේ ආත්ම කොට අරගෙන පංච උපාදාන ස්කන්ධය හදාගත්ත කෙනාට. ස්කන්ධ පංචකයට එන දේ අල්ලා ගන්නවා. අල්ලා ගන්නවට කියන නමක් උපාදාන. අල්ලා ගන්නවට කියන නමක් තමයි මගේ ආත්ම කොට ගැනීම. අල්ලා ගත්තාම ස්කන්ධ පහ නැතනට හේතුවක් ඉතුරු වෙනවා. අන්නේ උපාදානයේදී තමයි පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ධාන කුසල් සිද්ධ වෙන්නේ, හෙවත් අනාගත පැවැත්මට හේතුවක් ඉතුරු වෙන්නේ. මේ ස්කන්ධ පංචකය හටගෙන මිය යන විට හේතුවක් ඉතුරු වෙලා අවසන් වෙන එකට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය අනාගත ඵලයක් සකස් කරනවා. ඒ දැක්මට පාලියෙන් සඳහන් කරන්නේ ඒතං මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා. සිංහලට ඒකට කියන්නේ එය මගේ ආත්ම. ඒකට තමයි නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. බුදු බණ වැටහෙන තුරු සංසාරයේ හැම දිනාටම සංස්කාර ධර්මයන් නිත්‍යයි සුඛයි ආත්මයි. අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා ඉස්කෝලේ ඉගෙන ගත්තට විභාගයට ලියවට අධ්‍යාත්මික දැකීමේදී නිත්‍යයි සුඛයි ආත්මයි. පව නිත්‍ය සුඛ ආත්ම නිසයි අපාය යන්නේ. පින නිත්‍ය සුඛ ආත්ම නිසයි කාම ලෝකේ උපදින්නේ. ධාන නිත්‍ය සුඛ ආත්ම නිසයි බඹලෝ යන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති. බුදුබණ සසර ඇවිදින අයට සබ්බේ සංඛාරා අනිච්චාති. එහෙනම් අපිම මේ අරමුණ හටගෙන නැසන අතරතුර මේ නැසීමේ වාග්ය පිළිගන්නේ නැතුව නැසෙන්න ඉස්සර වෙලා හේතු ඉතුරු කරනවා. ගොයන් ගහ මැරෙන්න ඉස්සලා ගොයන් කරලා පැහැෙනවා වගේ. දැන් ගොයන් ගහ කමතේ දාලා ගියත් කුමරේ දාලා ගියත් ඊළඟ කන්නට පැලවෙන්නේ බීජ නිසානේ. අනාගත අස්වැන්න සඳහා බීජයක් සකස් කරලා ගොයන් ගහ මිරනවා. පව් කියන්නේ කර්ම බීජ නෙවෙයිද? පින් කියන්නේ කර්ම බීජ නෙවෙයිද? ධාන කියන්නේ කර්ම බීජ නෙවෙයිද? උපාදානය තුල මතක තියාගන්න. නැතු හොත දේවල් කරන්න එපා කියලා නෙමෙයි මේ පෙන්වන්නේ. කර්ම බීජ වී බීජ කුඹුරු වල පැලවෙනවා වගේ සංසාරයේ පැලවෙන ස්ථාන හතරක් තියෙනවා. තුනක්. මේ සංසාර ලියද්ද ආйти බුදුහාමුදුරන්ට නෙමෙයි මාරයාට. ඒකේ පල්ලෙහාම තියෙනවා ලියදු හතරක් අපාය. ඒ ලියදු හතරේ පැලවෙන්නේ පාප කර්ම බීජ. ඊට එහා ලියද්දක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට කුඹුරු තියෙනවා නම් ඕට ඔය එක ගස් වල නම් තියලා එක වතු වල නම් තියලානේ තියෙන්නේ. අහවල් කුඹුර කියලා. අන්න ඒ වගේ මේ සංසාර ලියද්ද ගැන මම දැන් විස්තර කරන්න යන්නේ. මනුස්ස ලෝකේ එක ලියද්දයි. චාතුර්මහා රාජිකේ ඉඳලා 6 දක්වා දිලිදු 6යි දිව්‍ය ලෝක. ඒවැ පැලවෙන්නේ අඩු පින්, මධ්‍යම පින් පැලවෙන්නේ මනුස්ස ලෝකේ, ඉහළ පින් පැලවෙන්නේ දිව්‍ය ලෝක 6. කර්ම බීජ. ලෞකික ධානය උපදවා ගත්තොත් රූපාවචර අර තව 16ක් තියෙනවා ලියදී. රූපාවචර බඹතල 16ක්. ඒවෙන් එකක පැලවෙනවා. ලෞකික ධාන අරූපාවචර 4 උපදවා ගත්තොත් ඒ ලියදු 4න් එකක පැලවෙනවා. මේ සංසාරයේ ලියදු 32 31ක් තියෙනවා මාරයාට අයිති. මාර බන්ධනේ යටතේ තියෙන්නේ. අපි හොඳයි කියලා ගත්තට අපිව රවට්ටලා මාරයා පව් එපා කිව්වොත් පින් හොඳයි කියලා හතරට බන්ධනවා. පින් එපා කිව්වොත් ධාන හොඳයි කියලා හතරට බන්ධනවා. මේ අපි ළඟ සිදුවෙනා වූ මමත්වයෙන් ගැනීම නැමැති වරද අපට දුක් ගෙනත් දෙනවා.
එනිසා ඒකට කියනවා මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඔබ යම් ස්කන්ධ පංචකයක් මමත්වයෙන් ගත්තොත් හේතු ඉතුරු වෙනවා. ඒකට කියනවා බද්දෝ මාරස්ස හේවත් ප්‍රමාව. ඔබ ඒක මමත්වයෙන් ගන්න නැත්නම් ඒක ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒකට කියනවා නෝපමාව. මේක තමයි අර මම කියන්නේ උපාදා පරිත්තස්සනං චෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනං ච කියලා. අරමුණ අල්ලගත්තාම නැසෙන්න හේතු ඉතුරු කරලා. අරමුණ අල්ලගත්තේ නැතුවම නැසෙන්න හේතු ඉතුරු නොකර. හේතු ඉතුරු කර නැසෙන එකට උපාදානය කියලා කියනවා. මේක පටිච්චසම්පාද න්‍යාය හොඳට තියෙනවා. ඒක දවසට ගැඹුරට පෙන්වන්නේ නැහැ අපි ඒවා. එහෙනම් අරමුණෙන් අරමුණට අපි අතින් සිදුවෙන වැරැද්දක් තමයි මේ ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වෙන එක. ඒවා නැවත උපදිනවා මේ ජීවිතෙත්. එතකොට කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. පරලෝට උපදිනකොට ප්‍රතිසන්දි විපාක කියනවා. එහෙනම් අපි තියෙන ඒවා නෙවෙයිද නැවත උපදින්නේ? තබා අවසන් කිරීම පෘථග්ජන පුද්ගලයාගේ උපන්ගේ දෝෂයකි. ඒ වෙනුවට නොතබා අවසන් කිරීම ඉගෙන ගන්න කියලා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. ඔය භාවනා කරනවා කියන එකේ ඇත්ත තේරුම ස්කන්ධ පංචකයට ඉදිරියට හේතුවක් නොතබා අවසන් කරනවටයි භාවනා කරනවා කියන්නේ. කොහොමද ඒක ධම්මං සරණං ගච්ඡාමි වෙන්නේ? මම ඒකනේ දැන් කියන්න ඕන. බුදුන් වහන්සේ අනිත්‍ය දේශනා කරපු තැන හොයාගන්න වෙනවා. ඔය ඉස්කෝල පොතේ හරි කොයි බරමඩුවක හරි කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, වතුපිටි අනිත්‍යයි කියවට ත්‍රිපිටකයේ එහෙම එකක් නැහැ. කවුරු ඒවා ඉගෙනනවද මම දන්නේ නැහැ. මම ඒවට වග කියන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියනවා ඇරුණාම මේ අනිත්‍ය අනිත්‍යක් දේශනා වෙන්නේ නැහැ බුදුදහමේ. අර ධර්මයේ වරද්දලා අපි ඇස් දෙකෙන් බලන අනිත්‍යයකට ආපු එකේ වැරද්ද නෙමෙයි තියෙන්නේ. බලන්න ඕන අනිත්‍ය මොනවායිද කියලා කුද්දකනිකායේ තියෙන බිදුර සූත්‍රයේ තියෙනවා. ඒකත් විනාඩි කිහිපයකින් කියලා දෙන්නම්. හරි ලස්සන සූත්‍රයක් මේක. බිදුරායම් භික්කවේ කායෝ මහණෙනි මේ කය කැඩී බිඳී යන සුළුය. අයං කායෝ බිදුරං. මේ කය ළමා තරුණ මැදිවි මහලු පොළොවට පස් වෙනවා. ඒකට තියලා තියෙන වචනේ අනිච්ඡං නෙමෙයි බිදුරං. අන්න ලොකුම වරදක් කරලා තියෙනවා. කය පොළොවට පස් වෙන එක අනිත්‍ය කියලා අපිට උගන්වපු එක. ත්‍රිපිටකේ නැති එකක් අපිට උගන්වලා. කවුරු කළාද මන් දන්නේ නැහැ මේ වැරැද්ද. බිදුර භාවය කියන්නේ කැඩෙන බිදුර සුළු භාවය. ඒක අනිච්ඡං නෙවෙයි. කයේ වෙනස් වීම අනිච්ඡං. බාහිර වස්තු ගැන අනිච්චක් ඇත්තෙම නැහැ. කය විතක් වීම බිදුරං අනිච්ඡං නෙවෙයි. කය අතපය හොලවනවා, ඔළුව අනවනවා, කතා කරනවා. ඒ මොකක් නිසාද? සිත තියෙන නිසා. දැන් මේ මම මෙහෙම සිත තියෙන නිසා කතා කරන්නේ. ඔබත් ඔය නිදි කරන්නේ නැති අය කෙලින් කොන්ද තියාන අහගෙන ඉන්නේ ඒ සිත තියෙන නිසා. ඒ සිතට කියන නමක් තමයි ඇහෙන්නම් චක්කු විඤ්ඤාණ, කනෙන්නම් සෝත විඤ්ඤාණ, නාසයෙන්නම් ගාන විඤ්ඤාණ, සිත් 6ක්. 6ටම දේශනා කරනවා විඤ්ඤාණම් භික්ඛවේ පභංගුරං. භංගුර කියන්නේ බිඳෙනවට, යලි හටගත්තත් බිඳෙනවට පභංගුරං කියනවා. එහෙනම් චක්කු විඤ්ඤාණය බිඳෙනවා, සෝත විඤ්ඤාණය බිඳෙනවා, ගාන විඤ්ඤාණය බිඳෙනවා, මොහොතක් පාසා හටගෙන බිඳෙනවා. එහෙනම් හිතේ ඇතිවීම නැතිවීමත් බුදුදහමේ අනිච්චං නෙමෙයි, පබංගුරං හෙවත් භංගුරත්වය. නැවත නැවත බිඳෙන එක භංගුරත්වය. එහෙම ත්‍රිපිටකයේ පෙන්වන්නේ කයේ සිතේ දෙකේ විනාශ වීම බිදුරං සහ පබංගුරං කියලා. අන්න මේක දන්නේ නැති අය මෙතෙන්ට අනිත්‍ය උගන්වලා බෞද්ධ අනාථ කළා. දැන් අපි කෙස් වල අනිත්‍ය බලනවා, වතු පිටි වල අනිත්‍ය බලනවා, ඉඩකඩම් වල අනිත්‍ය බලනවා, දත් වැටෙන එකේ අනිත්‍ය බලනවා, කෙස් සුදු වෙන එකේ අනිත්‍ය බලනවා, මල් පර වෙන එකේ අනිත්‍ය බලනවා. ඕවා පෘථග්ජන බණ, ඕවා බුදු බණ නෙවෙයි. කවුරු හරි වරද්දලා ඕගොල්ලෝ නොමගේ අවලා. එහෙනම් ඊළඟ පදේ මොනවද අනිත්‍ය කියලා තියෙන්නේ? තව පදයක් තියෙනවනේ මම කිව්වේ නෑනේ. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. විපරිණාම ධම්මා කියන්නේ අනාත්ම කියන එක. උපදි තමයි අනිත් දුක්ඛ අනාත්ම. උපදි කියන්නේ මොනවද? උපදි කියන්නේ දෙල් කොළද, කොස් කොළද, මල්ද, කෙස්ද, දත්ද? නෑ ඒවට උපදි කියන්නේ නෑ. බාහිර ලෝකේ කොහෙවත් උපදි නෑ. උපදි කියන්නේ උපාදානවලට. උපදි කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් රැස් වෙන්නේ නිත්සුකාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. නැත්නම් මගේ මම මගේ ආත්මකට ගැනීම තුළ තමයි සිත පිරිහෙන්නේ, දුක් වැඩි වෙන්නේ.
උපදි සම්බන්ධයෙන් අල්ලා නොගැනීමේදී උපාදාන නොදී අවසන් වෙන්නේ අනිත්‍ය හේවත් අල්ලා නොගන්න ධර්මය නිසා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. එහෙනම් ඒ උපදිවල අනිත් දුක්ඛානාත්මය බලන්න ඕනේ වචනෙන් නෙමෙයි කටින් නෙමෙයි සිතින්. මොහොතකින් නුවණින් බලන්න ඕන. දැන් මේකට ගාථාවකුත් තියෙනවා. කායංච විදුරතෝ ඤත්වා විඥානංච බවංගුරං. කය කැඩෙන බිඳෙන බව දැනගන්නලු. සිතත් නැවත නැවත හටගත්තත් බිඳෙන බව දැනගන්නලු. ඒ දෙකටම අනිච්චං කියලා නෑනේ. ඒ කය සහ සිත උදව් කරගෙන උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චගා. මේ උපදි තමයි සසර බය ගෙනත් දෙන්නේ කියලා තේරුම් අරගෙන උපදි වලින් මිදෙන්න. උපදි වලින් මිදෙන්නේ අනිත්‍ය නැමැති ධර්මයේ සරණින්. අල්ලා ගැනීමට කියන නමක් නිත්‍ය සුඛාත්ම, අල්ලා නොගැනීමට කියන නමක් අනිදුක්ඛානාත්ම. අරමුණු අල්ලා නොගැනීමෙන් උපාදාන නොවි අවසන් වෙනවා. යම් අරමුණක් උපාදාන නොවි අවසන් වෙනවා නම් එතන ධර්මයේ සරණ පවතිනවා. පව් රැස් නොවෙන්න, පින් රැස් නොවෙන්න, ධාන කුසල් රැස් නොවෙන්න. කාම රූප අරූප භවත්‍රේ යන්නේ පවෙන් පෙනෙන ධානයෙන් නම් මේ පව් පින් ප්‍රහීන කිරීම සඳහා පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම සේ ප්‍රහීන කිරීම සඳහා අනිත්‍ය නැමැති ධර්මයේ ස්කන්ධ පංචකය තුල සරණ කරගන්න ඕනේ. ඒක වචනෙන් කියන්න බෑ අල්ලා නොගන්නවට කියන නමක්. ඒකට පෙන්නන්නේ නිර්වශේෂ නිරෝධය. හේතු ඉතුරු නොවි අවසන් වෙන එක ස්කන්ධ පංචකය උපාදාන නොවීමේ යනවට කියන නමක්. හේතු ඉතුරු වී අවසන් වෙන එකට කියන්නේ අවශේෂ නිරෝධය. පෘථග්ජනය හැමෝම අවශේෂ නිරෝධවාදීන් හෙවත් භවගාමීන්. පාපය භවගාමී, පින භවගාමී, ධානය භවගාමී. නිවන් පිළිබඳ බුද්ධ ආගමක් අපට නැහැ. පිනෙන් එහාට බුද්ධ ආගමක් අපට නැහැ. අපි භවගාමී ඔක්කොම. හැබැයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ භව නිරෝධගාමී සඳහා. බුදුන් වහන්සේ භව නිරෝධගාමී එක්. භව කියන්නේ යලි උපදින්න හේතුවක් ඉතුරු වෙනවට. යලි උපදින්න හේතුවක් ඉතුරු නොවි අවසන් කරනවට භව නිරෝධය කියනවා. ඒක ජීවිතේට එකසනක් කරලා හරියන්නේ නැහැ. ස්කන්ධ පහෙන් පහට උපාදාන නොවි අවසන් වෙන්න වෙනවා. දැන් අර සත්‍යක සූත්‍රයට ගැලපෙන්නේ නැද්ද? මම ශ්‍රාවකින් හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. ස්කන්ධ පංචකය අල්ලා නොගෙනකොට අවසන් කරනකොට උපාදාන නොවි අවසන් වෙනවා. එතකොට පංචස්කන්ධය හටගෙන මිය යනවා. අනාගත පියවරක් නැහැ. එනම් පාප කර්මයක් සෙවෙනවා, පුණ්‍ය කර්මයක් සෙවෙනවා, ධාන කර්මයක් සෙවෙනවා. ඊට පස්සේ මේ ලෝකේ ඉතුරු වෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි. ප්‍රතිසන්දි විපාක ලබන්න උපාදාන නැහැ. මිනිසාට උපාදානෙන් මිදුනහම ලෝභ නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, ඊර්ෂ්‍යා නැහැ, ක්‍රෝධ නැහැ, වෛර නැහැ. එතකොට gedara dore නෝනයි මහත්තයයි ගහගන්නේ නැහනේ. අයියයි මල්ලි රණ්ඩු වෙන්නේ නැහනේ. නෑනයි මස්සිනයි රණ්ඩු වෙන්නේ නැහනේ. නැන්දම්මයි ලේලි ගෝරි කරගන්නේ නැහනේ. මොනවට හරි හොරකම් කරන්න ගිහලා හොරෙන් ගන්න බලන්නේ නැහනේ. මේ මොකක්වත් මේ අවුල් හිටින්නේ නැහැ. මේ අවුල් ඔක්කොම තිබෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය මම කොටගත් සමාජයේ. බුදු සමයේ මම යනු කයට නමක් නෙමෙයි. ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට තමන්ගේ හිතට එන අරමුණ අල්ලා ගැනීමට කියන නමක්. මම නම් මගේ, මගේ නම් මගේ ආත්ම. සත්‍ය දුකට පමනවන්නේ මේ මම මගේ ආත්ම කියන මුලාවයි. ඒ නිසා බුදුන් වහන්සේ ධර්මයේ දැකීමේදී උගන්වනවා සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා වක්කලීට බුදුන් දකින්න හැටි උගන්වපු හැටි. ස්කන්ධ පංචකේ හේතු ඉතුරු වී අවසන් වෙන එක ස්කන්ධ පංචකේ ආත්මයයි. ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙන එක ස්කන්ධ පංචකේ අනාත්මයයි. බුදුහාමුදුරුව අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළ ස්කන්ධ පංචකේ අනාත්මය නේද? ඒක අහලා පස්වග තවසන් තේරුම් අරන් අනුගමනය කරලා රහත් වුණා නේද? වෙන මොනම සූත්‍රයක්වත් ඕනේ නැහැ. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තේරුම් ගන්න පුළුවන් නම් සියලුම ධර්ම ඒකේ තියෙනවා. අපේ බෞද්ධයෝ හිතන් ඉන්නවා අනේ ලොකු අය පින් කරනවා අපට සල්ලි නැති හින්දා නිවන් දකින්න පින් කරන්න බෑනේ කියලා. නෑ පින් කතාවක් නෑ. පින් කරපුවා නිසා තමයි මේ ලැබිලා තියෙන්නේ. ආයෙත් පිනට හම් වෙන්නේ ලොකු අය කළත් පොඩි අය කළත් සතර විපාක තමයි. අතට තියාගන්න. නමුත් මේ බුදුදහමෙන් පෙන්වන්නේ උපාදානෙන් මිදෙන්න. උපාදානෙන් මිදීම සඳහා ස්ත්‍රී පුරුෂ භාවයක්, ධනවත් දුප්පත් භාවයක් නෙමේ වළංගු වෙන්නේ ධර්මයේ තේරෙන එක. Tamanට තේරුම් ගන්න පුළුවන් නම් තමන් අනුගමනය කරන්න ඕන. අන්න එතකොට මේ අපි ඇවිදින් ඉන්නේ බොහෝ පින් කරලා මේ සද්ධර්මයේ හොයාගෙන. මේක හමු වුණාම මේ ඊළඟ පියවර අපි තබන්න ඕන. තබනකොට මොකද වෙන්නේ?
ලෝභය මම නම් ලෝභය ක්ෂය වෙනකොට ලෝභය නැමැති මම නැහැ. ද්වේෂය මම නම් ද්වේෂය ඉවරනකොට ද්වේෂය නැමැති මම නැහැ. මෝහය මම නම් මෝහය ඉවරනකොට මෝහය නැමැති මම නැහැ. මම කියන්නේ මම කියන අකුරු දෙකට හෝ ශරීරයට නෙමෙයි මේ අරමුණ අල්ලා ගැනීමට නමක්. අන්න එහෙනම් ඔබ ඉතිරිව සිටේදී ඔබේ මමත්වයේ මිය යනවා. ඒකට කියනවා උපාදානෙන් මිදෙනවයි කියලා. එතකොට තමයි ලෝකෝත්තර සැප හම්බ වෙන්නේ. එතකොට තමයි අර විඳවන්නේ නැත්තේ. මතක තියාගන්න. ඒ නිසා එතකොට තමයි හොරකම් කරන්නේ නැති, මරකම් කරන්නේ නැති, අක්කඩි කරන්නේ නැති, අහිංසක, අවංක, සමාජශීලී, ගුණගරුක, පරිසර හිතකාමී, එහෙම නැත්නම් සත්ව හිතකාමී මිනිස්සෙක් හැදෙනවා. මේ ආත්මාර්ථය මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. ආත්මාර්ථය කියන්නේ මම මුල් කොටගෙන හිතීම. අනිත් අයට රටට එහෙන ගහලා ගියත් කමන්නේ මට හරියනවා නම්. ඒක හරියන්නේ නැහැ. පරත්තං පටිපජ්ජත. එඳ බුදුහාමුදුරුව අදාරනවා ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. ජීවිතයේදී අරමුණ තුල ලෝභය, ද්වේෂය, මෝහය අල්ලා නොගැනීමෙන් සේකල යුතුයි. අල්ලා නොගන්නවට කියන නමක් අනිත්‍ය, අල්ලා ගන්නවට කියන නමක් නිට්ටය. ඔන්න ධර්මය. එඳ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට ලෝකයාගේ ධර්මයේ නිත්සුකාත්ම, ඒ නිසා සංසාරේ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න වුණා. බුදුහාමුදුරුවෝ පහළ වෙලා අනිත්‍යයක් දේශනා කළා. පව් විවරනකොට යන්න අපායක් නැහැ, පින් හේතු විවරනකොට යන්න දිව්‍ය ලෝකයක් නැහැ, ධානය විවරනකොට යන්න බඹලොවක් නැහැ, පරලෝ යන්න සතෙක් නැහැ. අර සරියුත් හාමුදුරුවෝ එහෙම පරලෝ නොගියේ යන්න ආත්මයක් ඊටහාට තිබුණ නැති නිසා. මේ සංසාරේම කර්ම විපාක, කර්මක්ෂය කරපුවම සසරක් නැහැ. මේක කරගන්න පුළුවන් මිනිස්සුන් අතර ප්‍රඥාවන්තයින්ට විතරයි. මේ බුද්ධෝත්පාදයේ මේ ධර්මය අරන් ඔබ මේ ධර්මයේ යනවා නම් අන්න අපි එහෙනම් ධම්මාදිපතෙය්‍යොන් අර අත්තාදිපතෙය්‍යොන් ලෝකාදිපතෙය්‍යොන් වලට එහා ගියාය. අපි ධර්මයෙන් හික්මෙනවා. අපට අර නීති එකක්වත් වැදගත් නැහැ. පව්පින් උපාක විශ්වාස ගන්න. ඊට වඩා ඉහළ ධර්මයකින් අපි හික්මෙනවා. අපි එහෙනම් රටක් ගොඩනගන්න සහාය දක්වන උත්තරීතර පිරිසක් බවට පත් වෙනවා. ආර්ය පුද්ගලයෝ කියලා කතා කරනවා. මෙන්න මේ කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න දන්න අයට තමයි ආර්ය පුද්ගලයෝ කියලා කියන්නේ. තවත් විදියකින් කියනවා නම් මේ තෙරුවන් සරණ යාම ධර්මයේ සරණ ආරම්භ වෙන්නේ සෝවාන් වුණාම කර්මක්ෂය කරන කර්මයේදී. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් තමයි ධම්මං සරණං ගච්ඡාමි වල ප්‍රතිපදය. පෘථග්ජනයින්ට ධම්මං සරණං ගච්ඡාමි නෑ. දැනගන්න ඕනේ ඒක. ඒක මදි වෙන්න මදිකමකට කියන දෙයක් නෙවෙයි. ඒක වචනෙන් කියනවා විතරයි. මේ සසර දුකින් මිදීමට අවශ්‍ය ධර්මය වුන් සරණ කරගන්න දන්නේ නැහැ. අන්න ධර්ම දේශනා කරනවායි කියලා කියන්නේ මේක අගට පෙන්වන එක. අද අලුත් පතනක නිසා මේක ගැඹුරට පෙන්වන්න නැතුව ටිකක් පෙන්වනවා. නමුත් ධර්ම දේශනාවක් අනිවාර්යෙන් මේක අවසන් කරන්න වෙනවා. අන්න උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි ස්කන්ධ පංචකය අල්ලා ගැනීමෙන් ඔබට තැවුල දේශනා කරනවා. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් අල්ලා නොගැනීමෙන් ඔබට නොතැවුල දේශනා කරනවා. බුදු සමය සසර පැවැත්මට හේතු වන උපාදානයන්ගේ හේතු මේ මොහොතේ අවසන් කරමින් උපාදානෙන් මිදෙන දහමක්. ඒකට තමයි තිලකුණු වඩනවා කියන්නේ. ඒකට තමයි භාවනා කරනවා කියන්නේ. ඒකට තමයි විදර්ශනා කරනවා කියන්නේ. ඒකට තමයි නොපමා වෙනවා කියන්නේ. ඒකට තමයි කර්මක්ෂය කරනවා කියන්නේ. ඕන වචනයක් ගන්න. ඔබට ඔබේ වගකීම පවරාදී බුදුන් වහන්සේ මේක තේරුම් ගන්න නැත්නම් ඔබ භවගාමියෙක්. මෙතනින් එහා පැත්තට මොන ආපායේ මොන දිව්‍ය ලෝකේ කොහෙයිද දන්නේ නැහැ. බුදුබණ ආයේ හම්බ වෙන්නේ නැහැ. මේ ලත් අවස්ථාවේදී මේක තේරුම් අරගන්න. තේරුම් ගත්තාම ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික වෙනස් වෙනවා. ඒ නිසා සල්ලි තිබුණාට, ගෙවල් දොරවල් තිබුණාට, දේශපාලන බලය තිබුණාට, තව මොනවා හරි තිබුණාට ඔහු ලෝභ දේශ මොහ සහිත නම් ඔහුගේ දුක් ඉවර නැහැ. ඔහු දුක් විඳින්න ඕන. අර පැත්තෙන් දිනුනෝ හොයන දරුවන්ට මම මේ කියන්නේ. සල්ලි තියනවා නම් ඔක්කොම හම්බ වෙනවා කියවට ඔහු ලෝභ දේශ මොහ චරිතයක් නම් ඒවැ දුක විඳින්න වෙනවා. අර ටිකක් තියාගෙන ඔබට ලෝභ දේශ මොහසය කරන්න පුළුවන් නම් ඒවැ සනසීමක් තියෙනවා. ලෝකේ අටලෝ දහමට අයිති කම්පාවක් නැති දරා ගැනීමේ ශක්තියකුත් තිබෙනවා. එනිසා ලෝභ දේශ මොහ කියන හැඟීම් අල්ලා නොගැනීමෙන් සේ කරලා බලන්න නිර්වාණේ හැටි. ඇයි ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණං කියලානේ තියෙන්නේ. එනිසා අපි මේ දේශනා කරන්නේ ගෞතම සාසනය තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදකෙන් තොරව ධම්මං සරණං ගච්ඡාමි වළංගු කරගෙන සසර ගමන නිවා කරන්නා වූ පටිසෝතගාමී පුද්ගලයින් බිහි කරන උත්සාහයක් මේ කරන්නේ. ඒ සඳහා අපි ධර්ම දේශනා කරන්නේ.
ඒ නිසා මෙම ස්ථානයේ ඉඩකඩ ලබා දීම පිළිබඳ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමින් ස්තුතිවන්ත වෙමින් මේ අලුතෙන් ඉදිවන සද්ධර්ම මණ්ඩපයක් තුළ සද්ධර්ම ශාලාවක් තුළ සද්ධර්මයේ දේශනා කරන්න ඉඩකඩ ලබා දීම පිළිබඳ පළවෙනි වතාවට පිටස්තර කරනවා. උන්වහන්සේට අනන්ත වාරයක් ස්තුතිවන්ත වෙමින් ප්‍රශංසා කරමින් සංවිධායක මණ්ඩලයේ මේ ආරාධනය කරන්න මාව හොයන්න පන්සලට ගිය යුවලට ඒ වගේම සංවිධානය කළාව හැම දිනාටමත් විශේෂයෙන් ස්තුතියක් කරමින් හැමට ප්‍රඥා ඇස පහද කර ගනිමින් ගෞතම සාසනය තුළ නිවන සැනසෙන මංපෙත් පියවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්වන්න. මේ ධර්ම දේශනා ටිකක් තේරෙන තුරු අහන්න. අපේ හිතේ තියෙන දෘෂ්ටි වලට තමයි මම කියන්නේ, මතයටයි මම කියන්නේ. මත තියෙන තාක්කල් බව ගමනක් තියෙනවා. මත ඔක්කොම කැඩෙනකොට ඇවිදින්න අතර කෙනෙක් නැහැ. මතයෙන් මම හදා ගන්නව වරුණාම කෙස් වලින් මම හැදෙන්නේ නැහැ. මේ කරුණ තේරුම් ගැනීම තුළ මේ මම අතර තමයි සමාජයේ ගැටුම් තියෙන්නේ. මමත්වයේ අඩු වෙන තරමට සමාජයේ ගැටුම් නැතුව යනවා. ඒ ගැටුම් නැති වෙන්න ඕන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය හෝ මරුණාම නෙමෙයිනේ මේ ජීවත් වෙන මිනිසුන් අතර. ඒ නිසා මිනිසුන් ධර්මයේ සරණ කරගන්නා වූ සමාජයක් අපි හදන්න ඕන. එතකොට ඒක අපි යහපත් රටක් හදන්න කොටස් කරවන්න වෙන හොඳම ක්‍රමයේ බව මතක තියාගන්න. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ